शरणं गच्छामि धम्मं शरणं गच्छामि संघं शरणं गच्छामि द्वितीयंपि बुद्धं शरणं गच्छामि द्वितीयंपि धम्मं शरणं गच्छामि द्वितीयंपि संघं शरणं गच्छामि तृतीयंपि बुद्धं शरणं गच्छामि तृतीयंपि धम्मं शरणं गच्छामि तृतीयंपि संघं शरणं गच्छामि पाणातिपाता वीरमणि सिक्खापदं समादयामि अदिन्नादाना वीरमणि सिक्खापदं समादयामि कामेषु मिथ्याचारा वीरमणि सिक्खापदं समादयामि मुसावादा वीरमणि सिक्खापदं समादयामि सुरामेरे मज्जपमादट्टाना वीरमणि सिक्खापदं समादयामि तिसरणेन सद्दिं पंचशीलं धम्मं साधुकं सुरक्षितं कृत्वा अपमादेन संपादेत मात एकम කියමු ඉතිපිසෝ භග සම්මා විද්‍යාචරණ සම්පන්නෝ සුගතෝ අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා සාකාතෝ භගවතා ධම්මෝ සම්දිට්ඨිකෝ පස්සිකෝ ඕපනායිකෝ පච්චත්තා සුපටිපන්නෝ උජුපටිපන්නෝ භගවතෝ ශාවක ඥායපටිපන්නෝ භගවතෝ ශාවක සාමීචි පටිපන්නෝ නෙයෝ පාවනෙයෝ දක්ඛිනෙයෝ කිව්වහම කියන්නේ දුක්ඛේ ඥානං බුද්ධ ඥානං දුක්ඛ සමුදය ඥානං බුද්ධ ඥානං දුක්ඛ නිරෝධේ ඥානං බුද්ධ ඥානං දුක්ඛ නිරෝධගාමිනී පටිපදාය ඥානං බුද්ධ ඥානං අත්තපටි සම්බිදේ ඥානං බුද්ධ ඥානං ධම්මපටි සම්බිදේ ඥානං බුද්ධ ඥානං නිරුත්තිපටි සම්බිදේ ඥානං බුද්ධ ඥානං වටිබානපටි සම්බිදේ ඥානං බුද්ධ ඥානං යමක පාටිආරියේ ඥානං බුද්ධ ඥානං ආසය අනුසය ඥානං බුද්ධ ඥානං ඉන්ද්‍රිය පරෝ පරියත්තේ ඥානං බුද්ධ ඥානං මහා කරුණා සමාපත්තියේ ඥානං බුද්ධ ඥානං සබ්බඤ්ඤුත ඥානං බුද්ධ ඥානං අනාවරණ ඥානං බුද්ධ ඥානං ඉමේ බුද්ධ ඥානේ සමන්නාගතං සම්මා සම්බුද්ධං සිරසා නමාමි
මා සරණ ගියා වූ සුගත වූ සම්මා සම්බුද්ධ වූ මහා කරුණික වූ දෙවියන්ට දෙවියෝ බඹුන්ට බඹුෝ මටම ස්වාමීයෝ බුදු පියාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා මාගේ නමස්කාරය වේවා මාගේ නමස්කාරය වේවා සාදුකාරප අභිධර්ම මාර්ගය පොතක් තියෙනවා පොඩ්ඩක් නැත්තම් කමක් නැහැ. අද දවසේ කවදද? 2016 4 වෙනි මාසේ 10 50 වෙනි වැඩසටහන. ඉතින් පටන් ගත්තේ කවදද? 2000 කවදද? 14 හරියට කිය. ඔය පොත් තියන අය නැද්ද ලියාගෙන? ඔක්තෝබර් කවදද? 12. පළවෙනි වැඩසටහන 12. ඔක්තෝබර් 12 දැන් අප්‍රේල් 10. අවුරුද්දයි මාස එකමාරක් විතර. කොච්චරද? අවුරුද්දයි මාස 6ක් විතරනේ. මාස 6ක්. මෙතන අවුරුද්දයි මාස 6ක් ගත කරලා අවුරුදු එකමාරක්. අවුරුදු කීයක්ද? එකමාරක් ගිහිල්ලා. මේ වෙනත් දරුවෙක් හදන්න ගත්තා නම් දැන් ඇවිදිනවා. එතකොට මොකද වෙන්නේ? ඒ වගේ තමයි මේ පින්නතුන් බුදුහාමුදුර මේ නිවන් මාර්ගත් පෙන්වන්නේ ඔන්න ඔය විදිහට තමයි. දරුවෙක් හදනවා වගේ. දරුවෙක් ඉස්සල්ලා අදපු ගමන් උඩුපිලි ඇතට ඉන්නේ. ඊට පස්සේ නැගිටිනවා. ඊට පස්සේ ඇවිදිනවා. ඊට පස්සේ ලෝකය පුරා ඇවිදගෙන යනවා. එතකොට මේ කෝසම්බිය සූත්‍රයේදී බුදුහාමුදුරුවෝ ඒක පෙන්නනවා ගව පැටියෙක් උපමා කළා. පුංචි දරුවෝ පුංචි ගව පැටියෙක් ඉපදිලා අලුත එයා ඉන්නේ කාත් එක්කද? අම්මත් එක්කමයි. ඊට පස්සේ එයාට කොහේ හරි භයානක ගංගාවකින් එහා පැත්තට යන්න වුණොත් එයා මොකද කරන්නේ? ඒ අම්මට තුරුල් වෙලා තමයි එහා පැත්තට යන්නේ. ඒකත් තමයි කෙනෙක් නිවන් මාර්ග වඩනකොට එයාගේ මුල් අවස්ථාව හරියට මේ පුංචි ගව පැටියෙක් වගේ. එයා එතකොට තිසරණයට තුරුල් වෙලා. කාටද? තිසරණයට තුරුල් වෙලා කල්යාණ මිත්‍රයන්ට ලං වෙලා තමයි යාට ඒ සැඩපහර තරණය කරගන්න තියෙන්නේ. වෙන ක්‍රමයක් නැහැ. ගෝපාලක සූත්‍රයේදී බුදුහාමුදුරුවෝ පෙන්නනවා. දක්ෂ ගෝපල්ලෙක් ගවයන් හික්මවන මිදිය. පැටව යවන්නේ නැහැ ඉස්සර වෙලා. ඉස්සරලා යවන්නේ ඒකේ මොකද වෙන්නේ? හොඳට দমনය වෙච්ච තරුණ ගවනාම්බ යවනවා කියන ඉස්සල සැඩපහර කපයි යන්න. ඉතින් පැටව කොහමද යන්න ඕන? ඒ අම්මට ඒ කට්ටියට තුරුල් වෙලා තමයි ඒකේ ඒ කියන්නේ කකුලට ලං වෙලා තමයි ඈතර වෙන්න ඕනේ කියනවා. ඒතර ඒ ගෝපාලක දේශනාවේදී බුදුහාමුදුරුවෝ ගවය උපමා කරලා කියන ඒ වගේ තමයි නිවන් දකින්න එන කෙනෙක්ට අදහසක් නැහැ නිවන පිළිබඳව. Taman දන්නේ නැහැ. Tamanගේ මේ තියෙන සුළු පුංචි සද්ධාවකට තමයි මේ සමහර විට ධර්ම ඉගෙන ගන්න ඉන්නේ පොඩි පැහැදීමක්. ඒ සද්ධාව අත් එක හැදෙනවා තවත් ඉන්ද්‍රිය ධර්ම හතරක්. මොකද්ද? සද්ධාව, ඊළඟට වීරය, සති, සමාධි, ප්‍රඥා. සද්ධා ඉන්ද්‍රිය තමයි මුලින් තියෙන්නේ. එතකොට මේ සද්ධාවත් එක්කම උපදිනවා වීරය. දැන් අපි කියමු කෙනෙක් පුංචි සද්ධාාවක් තුනොත් එයාට එන්නේ හිතරේ එන්නේ මොකද්ද වෙන්නේ? වීරය මුල් වෙනවා. මොකද්ද මුල් වෙන්නේ? වීරිය මුල් වෙනවා. එතකොට ඒකට සිහිය පවත්වන්න ඕන මාර්ගය පිළිබඳව. ඒ පිළිබඳව වෙන වෙනම කල්පනා කරොත් වෙන වෙන පැතිරෙන යම් සමාධියක් තියෙන්න ඕන. ඒක කියන්නේ මෙහෙවා ගැනීමක් තියෙන්න ඕන. ඒක තමයි පුංචිම අවස්ථාව. ඔය දැන් පින්කම් වලට යන්නේ පුංචි සද්ධාාවක් තියෙන නිසා. ඒක ඊට පස්සේ ධර්මය අහනකොට ඒ සද්ධාව වැඩි වෙනවා. ධර්මයේ කෙරෙහි පැහැදීම වැඩි වෙනවා. මුලින්ම සද්ධාව තියෙන මිනිස්සුන්ගේ මේ ලස්සනට හදපු පිළිම, ලස්සනට හදපු තොරන්,
ලස්සනට හදපු කූඩු එතනින් ගියාට පස්සේ ලස්සන කටහඬ තියෙන හාමුදුරුවෝ ඕක ගැන තමයි මිනිස්සුන්ට මුලින්ම ශ්‍රද්ධාව ඇති වෙන්නේ. ඒකට කියනවා අමූලිකා ශ්‍රද්ධාව. මොන ශ්‍රද්ධාවද? අමූලිකයි. ඒ කියන්නේ රෙදි කෑලි වලට ඇති වෙන ශ්‍රද්ධාව. බල්බ් වලට ඇති වෙන ශ්‍රද්ධාව. තින්ත වලට ඇති වෙන ශ්‍රද්ධාව. පුද්ගලයන්ට ඇති වෙන ශ්‍රද්ධාව. ඒකට කියන මොකද? එහෙම පැහැදීමක් කාට හරි තියෙනවනේ ඒකට බුදුහාමුදුරුවෝ කියන්නේ අමූලිකා ශ්‍රද්ධාව. ඔය පිළිම වලට තියෙන පැහැදීම අමූලිකයි. ඒකයි ගැඩෝල් ගොඩවල් වලට තින්ත ගෑවට පස්සේ තියෙන පැහැදීම. නමුත් ඊට පස්සේ බුදුහාමුදුරුවෝ යාට කියන ඔබ දැන් හදා ගන්න ඕන ආකාරවතී ශ්‍රද්ධාව. මොන ශ්‍රද්ධාවද හදා ගන්න ඕන? දැන් ওই පිළිම වලට වැඳ ශ්‍රද්ධාවට වනේ දෙයනේ කියලා දණින් වැටිලා වැඩා. දැන් ඔබ උඹේ ජීවිතයේ දුක බලපන්. මොකක් බලපන්ද? ඔබ දුක් විඳින විදිය බලපන්. ඔබේ චිත්ත පීඩා බලපන්. ඔන්න ඕවා නැති කර ගන්න පුළුවන් මේ ධර්මය අනුගමනය කරාම. එහෙනම් මේ දුක තේරුම් අරගෙන ඒක නැති කර ගන්න ධර්මයට පැහැදියා. අන්න ඒකට කියන මොකද්ද? ආකාරවතී ශ්‍රද්ධාව. මොන ශ්‍රද්ධාවක්ද? ආකාරවතී ශ්‍රද්ධාව. ඊට පස්සේ බුදුහාමුදුරුවෝ අචල ශ්‍රද්ධාවක්. මොකද අචල ශ්‍රද්ධාවක් කියන්නේ? ඒක එහෙම වුණාට පස්සේ බුදුහාමුදුරුවෝ නෑ කිව්වත් නෑ කියන්නේ නෑ එහෙම තමයි. කවුරු නෑ කිව්වත් එයා කියන එක එහෙම වෙන්න බෑ ඒක එහෙම තමයි. අන්න එතෙන්ට එන්න ඕන. මොන ශ්‍රද්ධාවටද? අචල ශ්‍රද්ධාවට. අචල විශ්වාසයකට. අචල පැහැදීමකට. එතකොට මේ පිටුතුන් බොහෝ අය මේ පන්ති ආරම්භයේදී තියුණේ ඒ වගේ පැහැදීම් තමයි අපිට කතා කරනකොට ඒ කරුණු තේරුම් බේරුම් කරනකොට ඒ තියුණා. මුලදී කිව්වනම් බුදු පිළිම තින්ත ගොඩක් කියලා එයිද? එන්නේ. එතකොට මුලදීම කිව්වනම් ওই බෝගස් කියන්නේ නිකන් සතර මහා ධාතු ගොඩක් කියලා එයිද? එන්නේ නැහැ. එහෙම එන්නේ නැහැ. ඒ නමුත් ඒ පැහැදීම යන්තම් තිබුණේ හින්දා ඊට පස්සේ හිතන මීට එහා දෙයක් අහන්න ඕනේ කියලා. ඊට පස්සේ මොකද වෙන්නේ? බුදුන් වහන්සේගේ එර්ධි ප්‍රාතිහාර්ය පාපුව කියලා. ඊළඟට පුද්ගල පැහැදීමක් ඇති කරගත්තා. මොන පැහැදීමක්ද? පුද්ගල පැහැදීම. ඊට පස්සේ මේ ධර්මයෙන් තමන්ගේ ජීවිතය දිහා බලන්න ටික ටික පුරුදු කරනවා. කරා. එතකොට තේරෙනවා මේ හිත දුක් විඳලා ගිය පාර ලිව මෙන්න මේ වගේ දුක් විඳින තැන් තේරෙනවා. අන්න ඒක නිවා ගන්න පුළුවන් මේ ධර්මයේ කියන විදිහට හිත හදාගත්තම. එතකොට දැන් පැහැදිලා තියෙන්නේ මේ තින්ත ටිකකට නෙවෙයි. දැන් පැහැදීම තියෙන්නේ මේ බෝකොල වලට නෙවෙයි. දැන් පැහැදීම තියෙන්නේ පන්සලකට නෙවෙයි. තමන්ගේ දුක නිවා ගන්න පුළුවන් කියලා තේරිලා තියෙන මේ ධර්මය. මොකක්ද නිවා ගන්න පුළුවන් කියලාද? මේක අනුගමනය කරොත් මේක පුරුදු කරොත් දුක නිවා ගන්න පුළුවන්. කාගේවත් මේ කාගේවත්ද? තමන්ගේ දුක. තමන්ගේ හිතේ වේදනාව නිවා ගන්න පුළුවන්. ඒක නිවාගෙන සැනසීමටපත් වෙන්න පුළුවන්. නිවන රාණයටපත් වෙන්න පුළුවන්. අන්නේ පැහැදීමකට ආකාරවතී ශ්‍රද්ධාවට ඇවිල්ලා ඒක. මොන ශ්‍රද්ධාවටද? දැන් ඔබත් එක්ක හිටපු කීප දෙනෙක් අචල ශ්‍රද්ධාවටපත් වුණා. අචල ශ්‍රද්ධාවට කියන්නේ ඔවුන් දැනගත්තා ඇත්තටම දුක නිමා වෙනවා කියලා ඔවුන්ගේ හදවතේ. මේක අනුගමනය කරාට පස්සේ දුක නිමා වෙන බව උන් හදවතේ එක කීප දෙනෙක් අචල ශ්‍රද්ධාවට පැමිණියා. එතකොට මොකද වෙන්නේ? එතකොට මුලින් දැන් අර පන්තියට ආපෙලා ගොඩක් අයට අචල ශ්‍රද්ධාව නැහැ. අඩතරම ආකාරවතී ශ්‍රද්ධාවක් තියෙන්න ඕන. මොකද ආකාරවතී ශ්‍රද්ධාවක් කියන්නේ මේ ධර්මය අනුගමනය කරොත් මේ කියන විදිහට හිත වෙනස් කරගත්තොත් මේ කියන විදිහට චින්තනය වෙනස් කරගත්තොත් මොකද මගේ දුක නිමා කරගන්න පුළුවන්. මගේ දුක නිමා කරගන්න මේ ධර්මයෙන් එහාට මට පිහිටා නැහැ. ඒ නිසා මගේ කාය ජීවිත දෙකම මම ධර්මයට පුදලා දුක නිමා කරගන්න මම මේ ධර්මය අනුගමනය කරනවා කියලා කෙනෙක්ට විශ්වාසයක් තියෙනවා නම් ඒකට කියන මොකද්ද? ආකාරවතී ශ්‍රද්ධාවකට ඇවිල්ලා. ඒක ලොකු වටිනා දෙයක්. මොකද ආකාරවතී ශ්‍රද්ධාවට ආපු කෙනා ඒ මාර්ගය ගමනය කළේ ආචල ශ්‍රද්ධාවට අනිවාර්යයෙන්ම පත් වෙන බව බුදුන් වහන්සේ පැහැදිලි කරලා දීලා තියෙනවා. සෝතානුදත වගේ සූත්‍රවලදී. ඒ නිසා අපි පන්ති ආරම්භයේදී ධර්මයේ කෙරෙහි තියුනේ බාහිර පැහැදීමක් දැන් පැහැදීම තියෙන හිත තේරුම් ගැනීම රූප ටික තේරුම් ගැනීම නිසා නේ එහෙම වුණා නම් හොඳ එහෙම නැති වුණා නම් ඉතින් මොකද කරන්නේ මේ DVD ටික මුලින් ඉඳලා බලලා මේක පිළිවෙලට සද්දා වැඩි වෙන විදියක් මේකේ තියෙන්නේ ක්‍රමයට මාරු වෙන විදිය දැන් ඉස්සර නම් මෙහෙමයි ඉස්සර බුදු පිළිමයක් දැක්කම නිකන් පිනා යනවා දැන් එහෙම වෙන්න බෑ දැන් තේරෙන්නේ නිකන් පස් ගොඩ විතරයි අපි සමහරෙක්ට හිතෙන්න පුළුවන් සද්දා වැඩි වෙනකොට අනේ අර ඉස්සර බුදු පිළිමයක් දැක්ක කික් එක දැන් නැහනේ. කමන්නේ. ඒක නියම සද්දාව නෙවෙයි. ඉස්සර පන්සලක් දැක්ක
අර මේ හදවතින් නිකන් වැදෙන ගතිය දැන් නෑනේ. ඒක ප්‍රශ්නයක්. දැන් තේරෙනවා නම් මෙහෙම මේ ධර්මය අනුගමනය කරොත් මේ බුදුහාමුදුරුවෝ කියපු විදිහට හිත වෙනස් කරගත්තොත් අනේ මේ දුක නිමා වෙනවයි කියලා විශ්වාසයක් තියෙනවා. ඒ සද්දාව අර සද්දාවට වඩා උතුම්. අර කොච්චර නැමුණත් වැඩක් නැහැ. Tamanට තේරෙන්නේ නැහැ මේ දහමෙන් දුක නිවෙනවයි කියලා. එහෙනම් නැමුණට වැඩක් නැහැ. ඒ සද්දාව වෙන්නේ බයට මෝඩකමට. බයයි. දේව රූප වලට බයයි. බුදු පිළිම වලට බයයි. ගස් ගල් වලට බය අසරණ කමට තමයි ඒක එන්නේ. තේරුම් ගැනීම වෙන්නේ පස්සේ. එතනින් ගියාට පස්සේ ඒක. ඊළඟට අපි මේ ඉගෙන ගත්තේ ලෝකේ මේ ධර්මයට අපි මුලදී හඳුන්වනවා විශ්ව සත්‍යතා ඉගෙන ගන්නවා කියලා. මොනව ඉගෙන ගන්නවා කියලාද? විශ්ව සත්‍යතා. මෙන්න මේ ඉගෙන ගත්ත ධර්මයට ආගමක් නැහැ. ජාතියක් නැහැ. රටක් මුළු විශ්වයටම පොදුයි. මුළු විශ්වයේ කවුරු ඉගෙන ගත්තත් කවුරු තේරුම් ගත්තත් ඒ ඉගෙන ගන්නේ මුළු විශ්වීය ධර්මයක්. ඒක නිසා කිව්වා මේක මොකද්ද? විශ්ව සත්‍යතා ඉගෙන ගන්න. මේ ආගමක් ඉගෙන ගන්නව නෙමෙයි. අපි ඒක නම් කරා මුලදී චිත්ත, චෛතසික, රූප, නිබ්බාන. විශ්වයේ බුදුන් වහන්සේ පෙන්නලා තියෙනවා විශ්වයේ පවතින සත්‍යතා කීයක්ද? 82ක්. ධර්මතා 82ක්. ඒකේ රූපයටත් රූප 28ක් බෙදලා ගන්නවා. එතකොට අපි කියමු මේ රූප 28 ප්‍රධාන වෙන්නේ මොකද්ද? සුද්ධාෂ්ටකේ. පඨවි, ආපෝ, තේජෝ, වායෝ, වර්ණ, ගන්ධ, රස, ඕජා. එතකොට මේ ලෝකේ කාට ශරීරයක් තියුණත් එක්කෝ ඒකේ තද ගතිය වැඩි කොටස් තියෙනවා. එක්කෝ ඒකේ ආපෝ ගතිය වැඩි කොටස්, එක්කෝ ඒකේ වායෝ ගතිය වැඩි කොටස් තියෙනවා. ඒක විශ්ව සත්‍යතාවය. ඒක අපිට එකක් ලංකාවට එකක් දෙමළ මිනිසුන්ට එකක් එහෙම එකක් නැහැ. මුළු විශ්වයේම මනුෂ්‍ය ශරීරයක් ගත්තොත් පඨවි ධාතු අධික කොටස් තියෙනවා. ආපෝ ධාතු අධික කොටස් තියෙනවා. වායෝ ධාතු අධික කොටස්, වර්ණ මාත්‍ර තියෙනවා. එච්චරයි. ඊළාට ඒ රූපයට ඉගෙන ගත්ත දසක කලාප මොනවද? සුද්ධාෂ්ටකයේ ප්‍රසාද රූපයයි ඊළඟට ජීවිත ඉන්ද්‍රිය එකතු වුණාම මොකද්ද? චක්කු දසක කියලා කිව්වා. මේ චක්කු දසක කලාප කර්මජ රූප. මොන රූපද? කර්මජ රූප. මේ දසක කලාපයේ තියෙන ජීවිත රූප එක. ඒක කර්මය නිසා උපදින එක. ඊළඟට මේ රූප 28 උපදින්න හේතු කිව්වා. මොනවද? එකක් තමයි ආහාර වල ඕජාවට පුළුවන් මොනවද උපදවන්නද? මෙන්න මෙයාට උපදවන්න. මෙයාට දෙන්න. ඊළඟට කිව්වා තේජෝ ධාතුවට පුළුවන් මොකද්ද? මේ සුද්ධාෂ්ටක උපදවන්න. ඊළඟට කිව්වා චිත්තට හිතට පුළුවන්. කාටද පුළුවන්ද? මෙයාටත් පුළුවන් සුද්ධාෂ්ටක උපදවන්න. ඊළඟට කිව්වා කාටද? කර්මයට. කාටද? කර්මයටත් පුළුවන් සුද්ධාෂ්ටක උපදවන්න. දැන් අපි ප්‍රතිසන්දියේ ඉඳලම චුතිය දක්වාම මොනවද සිත් පහළ වෙනවා. මොනවද පහළ වෙන්නේ? සිත් පහළ වෙනවා. චුතිය දක්වා සිත් පහළ වෙනවා. මේ ප්‍රතිසන්දි සිතට ගත්තොත් අවස්ථා තුනයි. චිත්තක්ෂණයට අවස්ථා තුනයි. උපාද, තිති, භංග. චුති සිතට අවස්ථා තුනයි. මොකද? උපාද, තිති, භංග. මෙන්න මේ උපාද ෂණේදිත් රූප බිහි වෙනවා. තිති ෂණේදිත් රූප බිහි වෙනවා. භංග ෂණේදිත් රූප බිහි වෙනවා. මෙන්න මේ රූප අතරින් කර්මජ රූප. මොන රූපද? කර්මජ රූප ප්‍රතිසන්දියේ සිට චුතිය දක්වාම බිහි වෙනවා. හැම ෂණයකදීම. අපේ මේ බඹයක් තරම් වූ ශරීරය පුරා කර්මජ රූප ප්‍රතිසන්දියේ ඉඳන් චුතිය දක්වාම ඒක අපි නිදා ගන්න වෙලාවටත් කර්මජ රූප බිහි වෙනවා. අපි භවාංග සිත්වලුත් කර්මජ රූප බිහි කරනවා. එතකොට ඒක චිත්ත නියාමයක්, චිත්ත ධර්මතාවයක්. එතකොට පින්නතුනේ කර්මජ රූප නතර වෙන අවස්ථාවක් තියෙනවා. මේ චුතිය තියෙනවනේ. චුතියේ ඉඳලා චිත්තස්සන 17ක් පස්සට. චිත්තස්සන කීයක්ද? 17ක් පස්සට. 1 2 3 4 5 6 7 8 9. ඊළාට 10.
11 12 13 14 15 16 17. මෙන්න මේ 17 වෙනි චිත්තක්ෂණයට කලින් මෙන්න මේ චිත්තක්ෂණයේදී කර්මජ රූප ශරීරයට දෙන එක නතර කරනවා. ඒ කියන්නේ හිත වලින් තියෙනනේ මේ හැම හිතම අවස්ථා තුනක් තියෙනනේ. මෙන්න මේ හිත වලින් කර්මජ රූප බිහි කරන්නේ නැහැ. ඒ කියන්නේ අපේ මරණ අපි කියමු අපිට බෙල්ල කැපිලා මැරලා ගියත් චිත්තක්ෂණ 14 කලින් කර්මජ රූප බිහි කරන්නේ නැහැ. ඒක නියාමයක්. එතකොට මොකද වෙන්නේ? චුතිසිත ලං වෙනකොට චුතිසිත පහළ වෙනවත් එක්කම කර්මයෙන් උපන් කිසිම රූපයක් ශරීරේ නැහැ. මොකද කිව්වේ? චුතිය පහළ වෙලා මේ භවයේ අවසන් වෙනවත් එක්කම කර්මය නිසා හටගත් කිසිම රූපයක් ශරීරේ නිරුද්ධයි. මේක තියෙනවනේ මේ වෙනකොට තියෙනවා කර්මජ රූප බිහි කළා චිත්තක්ෂණ 17ක් ආවුස ඒවා 16ක් ආවුස ඒවා 15ක් ආවුස ඒවා එකක් ආවුස ඒවා මේක අන්තිම ෂණෙන් දීපු ඒවා. එතකොට මේ එකක් ආවුස සෙට් එකත් මෙතෙන්ට යනකොට ඉවරයි. එතකොට ඒක වැඩි මම උගන්වන්න ගත්තේ නෑ. මම මොකද වැඩි උගන්වන්න ගත්තේ නැතේ වෙනම විද්‍යාවක් ඒක තව ඈතට විහිදිලා යන. එතකොට ඒ නිසා නමුත් නිකන් දල වශයෙන් තේරුම් කරගන්න මේවා කොහෙද හරි පොතක් කියවලා අහුවුනොත් මේක සත්‍යයක්. මොකද්ද? චුතියේ ඉඳලා චිත්තක්ෂණ 17ක් පස්සට කර්මජ රූප බිහිවීම නතර වෙනවා. චුතිසිත පහළ වෙන වෙලාවට අපේ ශරීරයේ තියෙන මෙන්න මේ රූප විතරයි. මොනවද? ඕජාව නිසා හටගත්ත රූප තියෙනවා. ඊළඟට තේජෝ ධාතුව නිසා හටගන්න රූප තියෙනවා. හිත නිසා හටගන්න රූපත් තියෙනවා. කර්මය නිසා හටගන්න රූප නැහැ. මලකඳක් ගත්තට පස්සේ මලකඳක් කියන්නේ චුතිය පහළ වෙලා ටික වෙලාවක් ගියාට පස්සේ සුළු වෙලාවකින් පස්සේ ඒ ශරීරයේ තියෙන්නේ මොනවද? ඕජාව නිසා හටගත්ත රූපයි තේජෝ ධාතු නිසා හටගන්න රූපයි විතරයි. ඒක නිසා තමයි ඒක මොකද වෙන්නේ? එන්න දි รา පත් වෙලා යන්නේ. එන්න දි รา පත් වෙලා යනවා. එතකොට ඒක මේ බුදුන් වහන්සේ මේව සර්වඥතා ඥාණයෙන් දැකලා පෙන්නලා තියෙන්නේ. ඒ තාක්කල් මොකද වෙන්නේ? ඒ තාක්කල් ශරීරයට අවිද්දවන්න පුළුවන්. එතනින් ගියාට පස්සේ තියාගන්න පුළුවන්. ඒ ඔක්කොම තිබුණේ මොකද්ද? මේ කර්මජ රූප වල බලෙන්. මොන රූප වල බලෙන්ද? කර්මජ රූප. ශරීරයේ යම් කොටසක කර්මජ රූප පහළ වෙන්නේ නැත්නම් ඒ කොටසේ ප්‍රසාද දුර්වල වෙනවා. මොනව දුර්වල වෙනවද? ප්‍රසාද දුර්වල වෙනවා. අපි මේ කොටසේ කර්මජ රූප පහළ වෙන්නේ නැත්නම් මේ කොටසේ ප්‍රසාද කර්මය නිසා උපදින රූප නැහැ. ඒකයි බුදුහාමුදුරෝ දේශනා කළා තියෙන කම්ම යෝනි, කම්ම බන්දු, කම්ම පටිසරණ, යං කම්මං කරිස්සාමි, කල්යාණං වා පාපකං වා තස්ස දායාදෝ භවිස්සං. පෙර කර්ම ශක්තියෙන් උප්පත්තියේ ඉඳලා මරණය දක්වාම උදව් වෙනවා. එතකොට ඒව දැන් මේ කර්මජ රූප වලට හේතුව වර්තමාන හේතුව නෙවෙයි අතීත හේතුව. ඒක නිසා බුදුහාමුදුරෝ දේශනා කරනවා ඇහැ පුරාණ කර්මයක්, කන පුරාණ කර්මයක්, නහය කියන්නේ පුරාණ කර්මයක්, දිව, කය ඒ ඔක්කොම පුරාණ කම්. ඒ සූත්‍රේ නම පුරාණ කම්ම සූත්‍රය. අපේ මේ ඉන්ද්‍රිය හයම පෙර කර්මය නිසා අපි හදාගත්ත දේවල්. අපිට ඒක මේක කරන්නේ. ඒක නිසා තමයි මෙතන කට්ටිය රූප වලින් වෙනස්. නේ? රූපයෙන් වෙනස්. කනක් ගත්තොත් හැඩයෙන් වෙනස්. නහයක් ගත්තොත් හැඩයෙන් වෙනස්. ඇහක් ගත්තොත් හැඩයෙන් වෙනස්. ශරීරයක් ගත්තොත් හැඩතල වලින් වෙනස්. ඒ කෙනා හදාගත්ත කර්ම ශක්තිය. එතකොට දැන් අද අර මහත්තයේ පත්‍රයක් ගෙනල්ලා පෙන්නුවා. ඒකේ ඒ ළමයා මේ ඇඟිලි කෑවට යාට රිදෙන්නේ නැහැ. ඇයි රිදෙන්නේ නැත්තේ? අපි ඒක මුලදිම ගන්නවා. මොකද ප්‍රසාද නැත්තම් එහි විඥාණය පහළ වෙන්නේ නැහැ. විඥාණය පහළ වෙන්නේ නැත්තම් ඒක කිසි ප්‍රශ්නයක් නෑ, කපා දාන්නත් පුළුවන්. විඥාණය පහළ වෙන්නේ නැත්තම් දැනෙන්නේ නැහැ. දැනෙන්නේ නැත්තම් වේදනාව උපදින්නේ අරමුණක් එක්කයි වේදනාව උපදින්නේ. අරමුණක් නැත්තම් වේදනාව උපදින්නේ නැහැ. ඉතින් යටිපතුලේ ඉඳලා හිස් මුදුන දක්වාම කෙස් අත්තරියට පස්සේ, ලොම් අත්තරියට පස්සේ, නියපොතු අත්තරියට පස්සේ අන් සෑම තැනකම ප්‍රසාද රූප, කර්මජ රූප තියෙනවා. ප්‍රසාද රූප තියෙනවා. ඒ නිසා විඥානයේ තියෙන හැම තැනකම පහළ වීමේ හැකියාව තියෙනවා. ඒ ටික අපි මුලදී ටිකක් කතා කරා.
ඊළඟ තමයි පින්නතුනේ අපිට ජීවිත කාලෙමත් කතා කළා පොත් ලියලා ඉවර කරන්න බැරි ධර්මය තමයි මොකද්ද? හිත. මොකද්ද? හිත. මේ ලෝකයේ අභිධර්මයෙන් තොරව මේ අපි ඉගෙන ගත්ත මේ සම්මුතියෙන් තොරව හරියට ලියවිච්ච කිසිම සම්මුතියක් නැහැ හිත පිළිබඳව. මේ ලෝකේ කොහෙවත් නැහැ. සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් ලියලා තියෙනවා හිත පිළිබඳව. ඒත් එයා ලියලා තියෙන එකේ පොඩි කොටසක් විතරයි. ඒක හරිම ප්‍රාථමික එයා ඒ ලියපු ටික හිත පිළිබඳව. එයා උඩේ හිතේ ඉඳලා යට හිතට උමන්තරනවා. ඒ යමක් උත්සාහ කරලා අදලා තියෙනවා. එයාගේම ගෝලයා ඒක විවේචනය කරනවා. ඒක වැරදි. අර ගෝලයෙක් ඉන්නවා ඊට පස්සේ එයාත් අදහස් දක්වනවා. ගුරුවරයා මේ කියවට එහා දැන් මං හොයාගත්තයි කියලා. මොකද දැන් අර යටිහිත ගැන කියනවා යටිහිතින් ගිහිලා ගෝලයට ටච් වෙනවා මේ දහම. දහම ටච් වුණාම මේ ගුරුවරයා ඉන්න ප්‍රාථමික තැනක. සිග්මන්ඩ් ෆ්‍රොයිඩ්ගේ ගෝලයාට පෙන්වන්නේ එයා යටි උඩහිතේ ඉඳලා යටිහිතට ගමන් කරනවායි කියන්නේ මේ පංචද්වාර වීති වල ඉඳලා මේ භවාංගයට අරන් යන වැඩ. ඔය බටහිර විද්‍යාවේදී මේ යටිහිත කියලා කියන්නේ භවාංග චිත්ත ධාරාවට. භවාංග චිත්ත ධාරාවට ඒගොල්ලෝ පාවිච්චි කරා යටිහිත කියලා. එතකොට එයාටත් හරියට මේක විස්තර කරන්න පුළුවන් නෑ. ඒකේ ගැටලු තැන් අදටත් ඉතුරු වෙලා තියෙනවා හිත පිළිබඳව. මේ හිතේ අපි පරිහරණය කරන්නේ මනෝවිද්‍යාවේදී කියලා තියෙන 104යි කියලා. ඒගොල්ලොන්ටත් ඊට එහාට විස්තර කරගන්න බෑ. කියන්නේ මේ අපි දැනට මේ ලෝකයේ තියෙන සියලුම විද්‍යාවන් හිත පිළිබඳව විස්තර කරන්න ප්‍රාථමික යුගයේ පසු වෙනවා. ප්‍රාථමික යුගයේ. ඒගොල්ලෝ මේක පැහැදිලිව කියලා තියෙනවා. නමුත් බුදුන් වහන්සේ මේ අභිධර්මයේ හරහා ලෝක සම්මුතියක් ඉදිරිපත් කරනවා හිත පිළිබඳව. ඒක අදාහ ගන්නවත් බෑ කාටවත්. ඒක තවත් බුදු කෙනෙක්ට අර මං හිතන්නේ විස්තර කරන්න බැරුවේ හිත කියන්නේ ඒ තරම් ගැඹුරු කොටසක්. මොකද ඒකයි අර ධම්මපදයේ පළවෙනි ගාථාවෙම තියෙන මනෝපොබ්බං ගමා ධම්මා මනෝසෙට්ටා මනෝමය. එතන මෙන්න මේ හිත හැසිරෙන ආකාර තියෙනවා කීයක්ද? 89 ආකාරයකට හැසිරෙනවා. කී ආකාරයකට හැසිරෙනවද? 89 ආකාරයකට හැසිරෙනවා. ඒව නෑ කියලා කාටවත් කියන්න බෑ. මොකද ඒව පැහැදිලිව එක එකට උපමා වලින් පැහැදිලි කරලා ලෝභ මූලික සිත් 8යි. මොන මූලික සිත්තරේ? ලෝභයේ ඉදිරිය 8 ආකාරයකට හැසිරෙන හැටි. දේශයේ ඉදිරියේ දෙආකාරයකට හැසිරෙනවා. නේ අපිට තරහ යනවා අපි තුලින්ම තවත් කවුරුවක් කියපු එකක් නිසා තරහ යනවා. ඒ අවස්ථාව පැහැදිලි. ඉතින් මෝහය ඉදිරියේ මෝහය මුල් කරගෙන දෙආකාරයකට. මේ හැම දෙයකටම මෝහය එනවා. දෙආකාරයකට යා තනියෙන් හැසිරෙනවා. ඊළඟට අලෝභයේ ඉදිරියේ 8 ආකාරයකට. අලෝභය, අද්වේෂය, මෝහය. ඊළඟට හිත තැම්පත් වෙනකොට තවත් විදියක් හිතේ ස්වභාවය. ඉතින් ආකාරයට හිත ඔහම හැසිරෙන ආකාර අපි චාට් චෛතසික චාට් දීලා තියෙන්නේ මොකද්ද? 89 ආකාරයක් විස්තර කරනවා බුදුහාමුදුරුවෝ. ඒ 89 ආකාරයෙන් කොහේ ගියත් බුදුන් වහන්සේ මේ හිත කියන්නේ කවුද උපමා කරන්නේ? මායාකාරයෙක්. කවුද? මායාකාරයෙක්. මේ වචනේ කවදක හරි Taman තුලින් දැක්කොත් හරි. හිත කියන්නේ මායාකාරයෙක් කියලා ඇයි බුදුහාමුදුරුවෝ කිව්වේ කියලා Taman තුලින්ම Taman දවසක දැක්කොත් මේ ධහම ප්‍රත්‍යක්ෂයි. මේ හිත කියන්නේ මායාකාරයක් වශයෙන් බුදුන් වහන්සේ උපමා කරා. ඒක හරි පුදුමාකාර කියමනක්. ඇයි? ප්‍රතිසන්දී ඉඳන් චුතිය දක්වාම පහළ වෙන්නේ සිත යනු මායාකාරයක්. නම් අපේ මුළු ජීවිතේ මොකද්ද? මායාවක්. ඒක හොඳට මතක තියාගන්න. ප්‍රතිසන්දී ඉඳන් චුතිය දක්වා පහළ වෙන්නේ සිත කියන්නේ මායාකාරයක් නම් මවාපාන්නෙක් නම් අපේ මුළු ජීවිතේම මවාපෑමක්. යථාර්ථයක් නෙවෙයි. අපිට මේ මුළු ජීවිතේ මායාකාරයක් කියන එකේ තේරුම තමයි අපි විස්තර කරා මොකද මායාකාරයක් කියන්නේ? ඇත්තටම සිද්ධ වෙන්න බැරි දෙයක් සිද්ධ වෙනවා වගේ පෙන්වන්න පුළුවන් හැකියාව තියෙන කෙනෙක්ට තමයි කියන්නේ කවුද? මායාකාරය. දැන් අපි කියමු මායා ගොඩක් පෙන්වනෝනේ මායා කට්ටිය. එකක් තමයි ප්‍රබලම මායා සංදර්ශනයක් තමයි චේන්සෝ එකෙන් මිනිස්සෙක් දෙකට කපනවා පේන්නම. පෙට්ටියක දාලා පේන්න කපනවා. කපල ඉවරලා ටික වෙලාවකින් රෙද්දක් දාලා කෑලි දෙක දෙපැත්තට වෙන් කළා අයිත් එකතු කරලා යාව තීනව තත්ත්වෙටම බලන් ඉන්න අයට හිතෙන්නේ කැපුවාම තමයි. වෙන් වුණාම තමයි. නමුත් ඒක මායා සංදර්ශනයක්. මොන සංදර්ශනයක්ද? එහෙනම් මේ ජීවිතේ අපිට දැනෙන බය, කෘතුහලය, ආවේග ඒ සියල්ල මොකද්ද? ඇත්තටම බැලුවොත් එහෙම එකක් නැහැ. මේ අපිට පේන අනිත් අය මේ ඔක්කොම මේ පේන ලෝකය මේ සියල්ලම මායාවක්. මායාවරුන්ගේ ලෝකයක්.
එතකොට මේ මායාව අල්ලන මේ මායාවෙන් අවබෝධ කරන අය තමයි රහතන් වහන්සේලා මාර්ගඵලලාභීන් කියන්නේ. ඒගොල්ලන්ට පුළුවන් වෙනවා මෙන්න මෙහෙම වැඩ කරන්න. මොකද්ද? ඒ මායාව තුල ඒගොල්ලෝ නැගිටිනවා. ඒ මායාව තුල ඒගොල්ලෝ නැගිටලා ඒගොල්ලෝ ඒකට කියනවා අභිඥා පෙන්නනවා කියලා. එක්කෙනෙක් වගේ ඉඳන් 1000ක් වෙලා පෙන්නනවා. ඒක මායාව තුල නැගිටිනවා. දැන් මේ පින්නතුන්ට අපිට මායාව තුල නැගිටින්න බෑ. තේරුම් ගත්තට. ওই සඩ්ඩාභිඥාලාභී රහතන් වහන්සේලාට පුළුවන් මායාව තුල නැගිටින්න. නැගිට්ටොත් ගොඩාක් දේවල් කරන්න පුළුවන්. අපිට අර හිතෙන් එක එක දේවල් හීනෙන් දැක්කම අපි උඩ පයින්නො බිම ගහනොත් එහෙම හීන තියෙනවනේ. ඒ වගේ ඒගොල්ලන්ට පුළුවන් හීනය තුල ශරීරය අවදි නොකර අවදි වෙන්න. ඒක වෙනත් පැත්තක්. ඒක හේතුව මේ හිතේ තියෙන අපිට හඳුනා ගන්න බැරි පරාසය ඒගොල්ලෝගේ හඳුනාගත්ත වැඩ ගන්නවා. ඒකට මෙන්න මේ හිත කෙනෙක්ට ලැබිච්ච මේ හිත උප්පත්තියම ප්‍රභාස්වර බව බුදුන් වහන්සේ දේශනා කරනවා. මොකද්ද? පබසර මිදං භික්කවේ චිත්ත. උප්පත්තියම අපි හැම කෙනෙක්ටම මෙතන පිරිසුදු සිතක් තියුණා. ඒ පිරිසුදු හිතට කිසිම තණ්හාවක් අපේක්ෂාවක් නැහැ. ඒව කිසිම දෙයක් ඒකේ නැහැ. ඊට පස්සේ මෙන්න මේ හිත මොකද වුනේ? එකිනෙක ආකාරයට හැසිරෙන්න සමාජයේදී පුරුදු වුණා. ඒ පුරුදු වුණාට පස්සේ එයාට ප්‍රභාස්වර ස්වභාවය අර හඳ වලාකුළෙන් මිදෙනවා වගේ මොකද අපේ ප්‍රභාස්වර ගතිය නැති වෙලා මේ තියෙන මානසික දුක් වලට අපි ලක් වුණා. මේ තියෙන මානසික දුක් වලට ඒ කියන්නේ පිරිසුදුව මේ ලෝකයට ඇවිල්ලා අපිරිසුදුව මේ ලෝකෙදි මිනිස්සු මැරෙනවා කියන්නේ ඒකයි. මේ ලෝකයට මිනිස්සෙක් උප්පත්තිය ලැබෙනකොට එයාට අයිතිවාසිකම් කියලා කිසිම අදහසක් නැහැ. කොච්චර මේ ලෝකේ Tamanට ඉඩ කඩන් තියනවද? කොච්චර ගෙවල් දොරවල් තියෙද? Tamanට අම්මෙක් තාත්තෙක් ඉන්නවද? ඒ පිළිබඳව කිසිම අදහසක් උප්පත්තිය ලැබෙන මිනිසෙට. නමුත් ඔහු මරණයටපත් වෙන වෙලාව වෙනකොට ඔහු සතුව විශාල ධනයක් අසුළු ධනයක් ඉඩ කඩන් නෑදෑයෝ සියල්ලම ඉන්නවා. ඒ හැම එකක්ම මනෝ විකාරයක් මිස සත්‍යයක් නෙවෙයි. හැබැයි ඔහු මරණේ විශ්වාසයක් ඇතුව. මොකද්ද? මේ ඔක්කොම දාලායි මට මැරෙන්න වෙන්නේ කියලා විශ්වාසයක් ඇතුව ඔහු අන්න ඒ අය තමයි පෙරේත ලෝකෙ උපදින්න ගිහිල්ලා. ඒ හදාගත්ත මනෝ ලෝකෙ ඊළඟ උප්පත්තිය ලැබෙනවා. ඒ නිසා මේ හිත පිළිබඳව විස්තර කරනවා නම් බුදුහාමුදුරුවෝ මුළු සියලු දේශනාවල මෙයාව අඳුරගන්න තමයි කියලා දෙන්නේ. බුදුහාමුදුරුවෝ විතක කියනවා මාගේ දේශනාව හිත මුල් කරගෙන කරන දේශනාවක්. මොකක් මුල් කරගෙනද? එකල ಭಾರತේ එකල ඉන්දියාවේ තිබුණ යම් දැන් ජෛන මහාවීර නිගණ්ඨ නාථපුත්‍ර මුල් කරේ කය මුල් කරගෙන කරන දේශනාවක්. මොකක් මුල් කරගෙනද? කය මුල් කරන. අපි පැහැදිලිව පෙන්නවා ලංකාවේ ඉන්නේ බුදුහාමුදුරුවන්ගේ ගෝලයෝ නෙවෙයි. කවුද? ජෛන මහාවීර ගෝලයෝ සැසිප් එකටත් ආවා. ඒගොල්ලෝ කය මුල් කරගෙන තමයි මේ බුදුදහම ඉගෙනගෙන තිබුණේ. ඒ නිසා මස් මාළු නොකා නිවන් දකින්න. එතනින් ගියාට පස්සේ පොල් අතු පැලවල් වල භාවනා කරන්න. අයි කයට සැප දුන්නොත් නිවන් දකින්න බෑනේ. ඉතින් ඔය ආකාරයේ විලම්භීත විපරීත ජෛන මහාවීරගේ අදහස් සියල්ලම ලංකාව සමාජයේ තියෙනවා. ඒක සසිප් එකේ අයටත් තිබුණා. මම හිතන්නේ ඒක මේක කියා දුන්නට ඒ නැති වෙන්නේත් නැහැ. මොකද බුදුහාමුදුරන්ගේ දහමට වඩා ජෛන මහාවීරගේ දහම පුරුදු කරලා තියෙන නිසා. ඒ නිසා හොඳට මතක යමෙක් කය මුල් කරගෙන නිවන් දකින්න උත්සාහ කරනවා නම් ඒක කාගේ දහමක්ද? ජෛන මහාවීරගේ දහම. ඒ කියන්නේ ආහාර වල පිරිසුදු බවෙන් නිවන් දකින්න, ඇඳුම් වලින් නිවන් දකින්න, ඊට පස්සේ නොකා නොබී ඉඳලා නිවන් දකින්න. එතනින් ගියාට පස්සේ ඊට පස්සේ ඔය අවුව තපල නිවන් දකින්න. එහෙම try කරනවනේ ඒක මොන දහමක්ද? ජෛන මහාවීර. එයාගේ ඒකට පංචතාපි වූත. එතනින් ගියාට පස්සේ පිරිසුදු ආහාර ගැනීම, ඊළඟට පොළොව පිහදාලා ඇවිදීම, ඒ වගේ සියල්ලම ජෛන මහාවීරගේ දේවල්. වතුර පෙරලා බොන එක ඒ ඔක්කොම ජෛන මහාවීර. එතකොට ඒකට දැන් ඒක නැත්තම් කියන මේ බෞද්ධයන්ට මේ අවිහිංසාව නැහැලු. මොකද්ද නැහැලුද? අවිහිංසාව. ඉතින් බෞද්ධයෝ කොහොමද අවිහිංසාවාදී නෙවෙයි. බෞද්ධයෝ මොකද්ද? හිත පිරිසුදු කරන දෙයක් කරන්නේ. මොකක් කරන එකද? බෞද්ධකම කියලා කියන්නේ හිත පිරිසුදු කර ගැනීම. වෙන මොකක්වත් මේ අපවිත්‍ර වුණා මේ ලෝකෙට ඇවිල්ලා පිරිසුදු හිත අන්නේ හිත පිරිසුදු කර ගැනීමට කියනවා මොකද්ද? බෞද්ධකම. ඒ තමයි බෞද්ධකම කියන්නේ. ඒ යමෙක් තම හිත හදා ගන්නව නම් ඔහු බෞද්ධයෙක්. යමෙක් තම හිත හදාගන්නේ නැත්නම්
ඔහු බෞද්ධයෙක්. මොකද්ද? බෞද්ධකමට දෙන්න පුළුවන් ලේසිම අර්ථකථනය තමයි යමෙක් තම හිත හදා ගන්නව නම් ඔහු මේ ලෝකේ කොහේ හිටියත් කවුද? ඔහු බෞද්ධයෙක්. මේ ලෝකේ කොහේ හිටියත් ඔහු බෞද්ධයෙක්. යමෙක් තමන්ගේ හිත හදාගන්නේ නැත්තම් අපවිත්‍ර තව තවත් අපවිත්‍ර කරගන්නව නම් ඔහු අබෞද්ධයෙක්. එතකොට ඒක අර උප්පන්නට වගේ ලේසි එකක් නෙමෙයි බෞද්ධ වෙන එක. හිත හදා ගන්න ඕන, හිත තේරුම් ගන්න ඕන, හිත අවබෝධ කර ගන්න ඕන. මේ ලෝකේ මායාවක් තියෙනවා. මේ මායාවෙන් මොකද වෙන්නේ? ගැලවිලා යන්න ඕන. අන්න ඒක තමයි බෞද්ධකම. එතකොට අපිට මේ ජීවිතේ ජීවත් වෙනකොට මේක සිහිනයක් කියලා තේරෙන්නේ නැහැ. මේක මොකක් කියලා තේරෙන්නේ? යථාර්ථයක් කියලා. ඇත්තක් කියලාමයි අපිට හිතෙන්නේ. බැරි වෙලාවත් අපිට මේ ජීවිතේ ඇත්ත තත්ත්ව පේන්න ගත්තොත් අපිට අත්හරින්න කියන්න ඕනේ නැහැ. ඉබේම අත හැරෙන වැඩ අල්ලගන්න කිසිම දෙයක් නැහැ ඇත්ත දැක්කට පස්සේ. ඇත්ත දැක්කොත් අල්ලගන්න කිසිම දෙයක්. දැන් අපි කියොත් චිත්‍රපටි ශාලාවක චිත්‍රපටියක් බලන්න. ওই චිත්‍රපටිය කියන්නේ මොකද්ද? අර අර තිරය මතට යම්කිසි ඉලෙක්ට්‍රෝඩ ධාරාවක් වදිනවා. ඉලෙක්ට්‍රෝන. එතකොට අපේ මේ ඇහි තියෙනවා දෘෂ්ටි විතානය කියලා. මොකක්ද තියෙන්නේ? දෘෂ්ටි විතානය. ඒක මට මතක නැහැ. ඔක හරියට විස්තර කරන විද්‍යාවේදී මේ දෘෂ්ටි විතානයට අල්ලගන්න බෑ මේ දෙකක් අතර තියෙන අන්ධකාරය චිත්‍රපටියේ. ඒ තිරය මත හැමතිස්සෙම මොකද වෙන්නේ? චිත්‍ර රාමුවක් වගේම තව අන්ධකාරයකුත් යනවා. අර ඉස්සර තියෙන පරණ ෆොටෝ ගහන ඒවනම් අර පේන මෙහෙම යන එක දැල වගේ. අරක නමුත් මේ අපේ මේ දෘෂ්ටි විතානයේ තියෙන දුර්වලකමක් නිසා මොකද වෙන්නේ? අපිට මේ අල්ලගන්න බෑ මේ දෙක අතර තියෙන ગેප් එක. යමෙක් දවසක ওই ગેප් එක දැක්කොත් මොකෝ වෙන්නේ? එයාට පේනවා මෙහෙන් චිත්‍ර ටිකක් යනවා මෙහෙන් අන්ධකාරයක් තියෙනවා. මෙහෙන් චිත්‍ර ටිකක් යනවා අයි මෙහෙන් අන්ධකාරයක් තියෙනවා. බලනකොට එයාට චිත්‍රපටිය බලන්න ගියාට පැය චිත්‍රපටිය පැය භාගයයි බලන්න වෙන්නේ. බලපු එකත් වැඩක් නැහැ. බලපු එකත් වැඩක් නැහැ. අනරය නිදි. ඔය කේක් හදලා අමාරු වෙලාද? එන්න මේ ඉස්සරහකට. එතකොට පින්නදොනේ අන්න ඒ වගේ. මෙන්න මේ අපේ ජීවිතේ අපි උගන්වනවා එක හිතක් පහළ වෙලා තව හිතක් පහළ වෙනවා. එක හිතක් නිරුද්ධ වුණාට පස්සේ ඊළඟ හිත පහළ උපදින්නේ. ඒකට කොච්ච එක හිතක අවශ්‍යකද චිත්තක්ෂණ එකයි. ඒක නැති වුණාට පස්සේ ඊළඟ හිත උපදිනවා. ඒක නැති වුණාට පස්සේ තව හිතක් උපදිනවා. එතකොට අපිට මේ හිතෙන් පේන මායාව ඇත්තක් වගේ පේනවා. නමුත් මේ හිත දෙක අතර තියෙන නිදහසක් අපිට පේන්නේ නැහැ. යමෙක් යම් දවසක මේ හැම මොහොතකම තියෙන නිවන දැක්කොත් හිත නිවිලා ගියොත් ඔහුට මේ චිත්‍රපටියේ තරින්දලා වැඩක් නැහැ. බල්ල වැඩක් නැහැ. හැබැයි මෙන්න මේක මේ පරාසයට යන්න බැරුව මේවා විතරයි නම් හැමදාම පේන්නේ. මේවා වේගෙන් යනකොට මෙහෙ රවුමක් පේනවා. දැන් මේවා මෙහෙ වේගෙන් ඇති වෙවි නැති වෙවි යනකොට මෙහෙ නිර්මාණය වෙනවා මොකද්ද? රවුමක්. මොකද්ද? රවුමක්. මේ සිත්වල වේගය මෙහෙන් වැඩ ඒ රවුමක් නිර්මාණය වෙනවා. ඊළඟ මිනිස්සු නිර්මාණය වෙනවා. ගස් නිර්මාණය කරනවා. ඔය ආකාරයට නොයෙකුත් හැඩතල නිර්මාණ. මෙහෙ මේ වේගයෙන් යනවා. හැබැයි අර සංඥාවකින් දැනෙන්නේ මේවා ගස් තියෙනවා, මිනිස්සු ඉන්නවා, වාහන තියෙනවා, පෘථුවියක් තියෙනවා, ගංගා තියෙනවා, ඇලය තියෙනවා, ජලය තියෙනවා. කාටවත් ඒව බොරුයි කියලා තේරෙන්නේ නැහැ. ඇයි? මෙහෙ වේගෙන් වැඩ ඇති වෙනවා, නැති වෙනවා. එතකොට දැන් මෙන්න මේ දේවල් වලට මිනිස්සු ආස කරනවා. මොකක් කරනවද? මේ හිතින්ම ආස කරනවා. හිත ඇති වෙවි නැති වෙවි වේගෙන් මේවා මවනෝ සංඥා උපයෝගී කරගෙන ඒ සංඥාවට මිනිස්සු රැවටෙනවා. ඒ හිතෙන්ම තවත් සංඥාවක් හදාගෙන අන්නේ සංඥාවලට මිනිස්සු ආස කරනවා. ඒතර මිනිස්සුන්ට මෙතන මේ තියෙන ગેප් එක බලන්න වෙලාවක් නැහැ. මෙන්න මේවා ලබා ගැනීම අරගලයක් තියෙන්නේ. ඒ නිසා සිතුවිලි වේගය මොකද වෙන්නේ? නොකඩවාම පවතිනව මරණ තාක්කල් මේවා එකක්වත් මේකේ සත්‍ය අසත්‍යතාවය බලන්න වෙලාවක් නැහැ. මිනිස්සු කියන්නේත් එමේ අපිට කොහෙද බණ අහන්නේ? අපි කොහොමද බණ අපිට මෙච්චර වැඩ මොනවද වැඩ තියෙන්නේ? එක්ක ගස් ටිකක් අල්ලගන්න, එක්ක ඉඩමක් ගන්න, එක්ක ගයක් හදා, එක්ක වාහනයක් ගන්න. ඒවනේ කියන්නේ. එතකොට මේ මනුස්සයාට තමදාවත් Taman ළඟ තියෙන නිදහස හොයන්න අපි දැන් චිත්‍රපටියක් බලන්න ගියාට පස්සේ අපි හොයනවද මේ දෙක ආසේ අන්ධකාරයක් තියෙනවයි කියලා. නෑ අපිට චිත්‍රපටිය පේනවා ඉස්සරහට අර මුලින්ම මරලා යන එක මරණකම් අපිට නිදහසක් නෑ.
මුලින්ම ගහලා යන එක මුලින්ම දැන් මුන් දෙන්න පැනලා යනකන් නිදහස අපිට වැඩක් නැහැ මේ දෙක අතරේ මොකද්ද තියෙන්නේ කියලා. අපි මේ රවටිලා චිත්‍රපටියක් හදාගෙන බලනවා. අවසානයේ බලපු චිත්‍රපටියකුත් නැහැ වෙච්ච දෙයක්වත් නැහැ. ඒ වගේ දෙයක් තමයි මෙතන සිද්ධ වෙන්නේ. සිත වේගයෙන් ඉපදී නිරුද්ධ වෙලා යනවා. ඒ තුල මේ හිතත් තනියෙන් උපදින්නේ නැහැ. හිත අරමුණක් ගන්නකොට එයත් එක්ක උපදිනව කවුද? චෛතසික ධර්ම වල සංඥාව. මොකද්ද උපදින්නේ? සමයා දෙනෝ ගන්නට වැඩි. මෙහා නැති ලෝකයක් හඳුනා ගන්න උපරිම සහයෝගයක් දෙනවා. ඉතින් මේ ලෝකේ මිනිසුන්ට යමක් වැදගත් ඒකෝත් ඒ වැදගත් කියන්නේ මිනිස්සෙගේ හිතේ තියෙන සංඥාව. මේ ලෝකේ මිනිස්සෙට යමක් වැදගත් නැහැ කියනවනේ ඒ කියන්නේ මොකද්ද? ඒ සංඥාවක්. මේ ලෝකේ මිනිහෙක් දිනුවයි කිව්වොත් ඒ දිනලා තියෙන්නේ සංඥා. මේ ලෝකේ මිනිස්සේ පෙරදුනයි කිව්වොත් ඒ පෙරදිලා තියෙන්නේ සංඥාවක්. ඒ කියන්නේ සංඥාවක් ගැන. මේ ලෝකේ මිනිස්සු ගයක් හැදුවයි කියලා මේ විස්තර කරා පම්පෝරි ගැහුවා. මේ කියන්නේ එයා ලස්සනට ලෝකේ ලස්සනටම හිතට පුල් සහයෝගය දෙනවා. ඒ මායාව පෙන්නගෙන යන්න. ඒ හඳුන ගන්න දේ මිනිස්සු ඇත්තයි කියලා හිතනවා. නමුත් බුදුහාමුදුරුවෝ කියනවා මට නම් කියන්න තියෙන්නේ උඹලාට සංඥාව කියලා කියන්නේ මොකද්ද? මිරිඟුවක් කියලයි. ඒක නේද මේ ධර්මයේ සාරාංශය අන්තිම දවසේ අපි තේරුම් ගන්න ඕන. බුදුහාමුදුරුවෝ කියනවා මට නම් කියලා කියන්න තියෙන උඹලා හඳුන ගන්න දේ මට උපමාවක් කරන්න කිව්වොත් මං කරන්නේ මොකද්ද? මිරිඟුවකට උපමා කරනවා. උඹලාගේ හිත මම උපමා කරනවා මායාකාරයකට. උඹලා හඳුනා ගන්න දේ මම උපයෝගී කරගන්න උපමා කරනවා මොකද්ද? මිරිඟුවකට. මොකද්ද මිරිඟුවක් කියන්නේ? මිරිඟුවක් කියලා කියන්නේ කවදාවත්ම නැහැ. හැබැයි තියෙයි කියලා හැමදාම පේනවා. අන්න ඒකට කියනවා මොකද්ද? මිරිඟුවා. ඉතින් ඔබ හඳුනා ගන්න දේවලුත් එහෙම තමයි. කවදාවත්ම ඇත්තටම බැලුවොත් එහෙම එකක් නෑ. හැබැයි ඔබට කවදාවත්ම හිතෙන්නේ නැහැ කියලා. අන්න ඒකට කියනවා මොකද්ද? මිරිඟුවක් කියලා. හොඳට තේරුම් ගන්න. ජීවිත කාලෙටම ඔබ හඳුනා ගන්න දේවල් වලට ওই උපමාව ਸਰව සාධාරණයි. මේ ලෝකේ මිනිස්සෙක් යමක් හඳුනා ගත්තොත් එය මිරිඟුවක් මිස සත්‍යයක් නම් නෙවෙයි. සත්‍යයක් නෙවෙයි. ඒ නිසා අපි අන්න ඒ වගේ දරුණු තැනක ඉන්නේ මිනිස්සු වශයෙන් මේ මුළු ලෝකෙම අසරණයි එතෙන්දී මේ මුළු ලෝකෙම අසරණයි නේ මේ ලෝකේ අපිට විවිධ දේවල් අහන්න ලැබෙනවා ඒ අහන්න ලැබෙනවා අම්මා මැරුවා අක්කා මැරුවා අයියා මැරුවා තාත්තා මැරුවා පොඩි ළමයි දූෂණය කරා නමුත් මට පේන්නේ මුළු මිනිස්සුම අසරණයි ඒ ඇයි සංඥාව අඳුර ගන්න බැරුව මොකක් අඳුර ගන්න බැරුවද සංඥාව ගැන අවබෝධයක් කරගන්න බැරුව සංඥාව තේරුම් ගන්න බැරුව හිත තේරුම් ගන්න බැරුව වුන් අසරණ වෙලා අපරාධ හිරගෙවල් වල ලගිනවා අර වියෝදුකෙන් තවත් කට්ටියක් පෙළනවා තවත් අය පලි ගන්න බලාගෙන ඉන්නවා මුළු සත්ව ප්‍රජාවම අන්තෝ ජටා බහි ජටා ජටාය ජටිතාපජා තන්තං ගෝතම පුච්චාම කෝයිමං විජටේ ජටා දී බුදුහාමුදුරුවන්ගෙන් අහනවලු එක්කෙනෙක් අන්තෝ ජටා බහි ජටා ඇතුලේ ගැට පිටත් ගැට ඉතින් ඒ විදිහට මුළු ප්‍රජාවම ගැට වලින් වෙල්ලා ඉන්නවා ජටාය ජටිතාපජා තන්තං ගෝතම පුච්චාම මම ගෞතමයන් වහන්සේගෙන් ප්‍රශ්නයක් අහනවා කොහොමද මේ ගැට ලියා ගන්න කියලා. ඉතින් බුදුහාමුදුරුවෝ ගැට ලියා ගන්න කියපු විදියක් තමයි මේ ඉගැන්වුවේ. දැන් අපි පළවෙනි සතියේ ඉඳලා මේ දක්වාම ඉගැන්වුවේ මොකද්ද? ඇතුලේ ගැට ටිකයි පිට ගැට ටිකයි ප්‍රජාවට තියෙන ගැට ටිකයි නැති කරගන්න විදිය. මෙන්න මේ ක්‍රමය යමෙක්ට මේ ලෝකේ ඉගෙන ගන්න බැරි වුණොත්, තේරුම් ගන්න බැරි වුණොත්, දැනගන්න බැරි වුණොත්, හිත හදා ගන්න බැරි වුණොත්, ඒ සෑම මිනිසයාම මේ ලෝකේ අසරණයි. ඕන් හිතනවා ඕන් වැරදි කරයි කියලා. ඇත්තටම බැලුවොත් එහෙම එකක් සිද්ධ වෙලා නෑ මේ මායාදල කොහොන් ඉන්නේ. කර්මදල කොහොන් ඉන්නේ. හැබැයි ඔවුන්ගේ විශ්වාසය තියෙන නිසා කරයි කියලා කර්මය නිකා ඉන්නේ නෑ. කර්මයක් කරාම කියලා වගේ හදලා දෙනවා ඊළඟ මායාවක්. දැන් ඔවුන්ට විශ්වාසයක් තියෙනවනේ මරා ගත්තයි කියලා. ඒක මරණ මැරමේ ඒ පාපය ඔහු බාරගෙන, ඒ පින ඔහු බාරගෙන. න කර්මයක් මොකද වෙන්නේ? උඹ බාරගත්තා නම් තා චිත්‍රපටියක් බලලා ඵලයක්. තා එකක් බලලා ඒක කවදාවත් නතර කරන්නේ ඔකට කියන භවයෙන් භවයට යනවායි කියලා. ඒ කියන්නේ සත්‍ය අවබෝධයටපත් වෙන තුරු මේ හිත අවබෝධ කරගන්න තුරු මේ සංඥා අවබෝධ කරගන්න තුරු කර්මය නිකා ඉන්නේ එයා තව තව ෆිල්ම් නිර්මාණය කරන බලන්න. ඉතින් මිනිස්සු අසරණයි
එයා හදපු ෆිල්ම් එකම එයා බලාගෙන එයා ප්‍රශ්න අහනවා. අපේ මහත්තයා මට ගහනවා මහත්තයා මම ඉඳදී තා එක්කෙනෙක් ගෙදෙට්ට ගෙනල්ලා දැන් මම මොකද්ද කරන්නේ? එයා දැන් මිනිස්සු මොකද්ද මේ ඒ වගේ ප්‍රශ්න අහනවා මිනිස්සු. එහෙම අහනවා මිනිස්සු. එතකොට මේ මිනිස්සු වාසේ මාර අසරණ. එයි තමන්ගේ හිත තේරුම් ගන්න බැරුව, තමාව තේරුම් ගන්න බැරුව ඒ තමන් තේරුම් ගත්තම තේරුම් ගන්න මේ සිතට දැනෙන හැම දෙයක්ම බුදුහාමුදුරණ කිව්වේ මොකද්ද? මායාවක්. මම මේක තේරුම් ගන්න ඕන. බුදුහාමුදුරුවෝ කිව්වේ මේ හඳුනා ගන්න දේවල් වල කිසිම සත්‍යයක් මේකත් මගේ ජීවිතය ඇතුලේ මම තේරුම් ගන්න ඕන. බුදුහාමුදුරුවෝ කිව්වේ එහෙම හඳුනාගත්තට පස්සේ කිසිම ප්‍රශ්නයක් නැතුව ජීවත් වෙන්න පුළුවන් කියලා. ඒතර පින්නතර මේ හිත හඳුනා ගන්න බැරි දෙයක් නම් මේ සංඥාව අවබෝධ කරගන්න බැරි දෙයක් නම් අපි මේ ධර්මයේ උගන්වලා වැඩක් නැහැ. නමුත් මේ ධර්ම සංඥා තුලින් මේ ධහම උගන්වන්නේ සංඥා භාවිතා කළා. නමුත් මේ සංඥා තුලින් යමෙක්ට තමන්ගේ ප්‍රඥාව උපදවාගෙන මොකද වෙන්නේ? සංඥාව අවබෝධ කරගන්න පුළුවන්, විඥානය අවබෝධ කරගන්න පුළුවන්. දැන් අපිට ඔබට දැන් මේ උගන්වපුඩු කවුරු හරි මගෙන් අහුවොත් මම කියන්නේ ඔබට සංඥා ඉගන්නුවා. මොනවද ඉගන්නුවේ? සංඥා. නමුත් ඒ සංඥා භාවිතා කළ ප්‍රඥාව උපදවන්න පුළුවන්. මොකක් උපදවන්න පුළුවන්ද? ප්‍රඥාව උපදවන්න. සමහර සංඥා භාවිතා කළ සංසාරේ යන්න පුළුවන්. සමහර සංඥා භාවිතා කළා මොකක් උපදවන්න පුළුවන්ද? සංසාර ගමන නතර කරන්න පුළුවන්. බුදුහාමුදුරුවෝ සංඥා පද්ධතියක් හදලා තියෙන මේ සම්මුතියක් කියලා. නමුත් එය කවුරු හරි පරිහරණය කරොත් ප්‍රඥාවන්තයෙක් ඔහුට පුළුවන් සදාහටම ඔහුගේ හිතේ දුක නිවා ගන්න. සදාහටම ඔහුට පුළුවන් ඔහුගේ හිතේ දුක මෝඩෙක් මේක පරිහරණය කරොත් බුදුහාමුදුරුවෝ කියනවා ඌට පුළුවන් මොකද තමන්ට දීපු සර්පයාටම කියලා දෂ්ට කරව ගන්න. එහෙමත් කියනවනේ. කියන්නේ මෝඩේට මේ දහම තේරුම් ගන්න වෙන විදියට ප්‍රඥාවන්තයෙක් ගන්න මේක බය දැකලා අත්හරින්න. මෝඩයෙක් ගන්න මේකෙන් තව සංසාරේ අල්ල ගන්න. ඒ නිසා පින්නතුනි අටපිරිකර වලට වැඳ ගිය යුගයේ ඉවරයි. සිවුරු වලට වැඳ ගිය යුගයේ ඉවරයි. දැන් තියෙන්නේ මොකද්ද? තමන්ගේ හිතෙන් ශ්‍රමණේක් දකින්න. මොකද්ද? තමන්ගේ හිතෙන් ශ්‍රමණේක්. බුදුහාමුදුරුවෝ මංගල සූත්‍රයේදී පෙන්නන හිත ශ්‍රමණ භාවයට අරයි යන්න. සංඥාව තේරුම් ගන්නකොට විඥානයේ තේරුම් ගන්නව තමන්ගේ හිතම ශ්‍රමණේ බවට මුණ්ඩකේන සමනෝ. හිස මුඩු කරාට නම් ශ්‍රමණේක් වෙන්නේ නැහැ. හිස මුඩු කරාට ශ්‍රමණේක් වෙන්නේ. ශ්‍රමණේක් වෙන්නේ මේ හිත තේරුම් ගත්තම. තමන්ගේ සංඥා පද්ධතිය තේරුම් ගත්තම. මේ සංඥාවෙන් අපිට දැනෙනවා භයානක දෙයක්. අපි ඒක ඉගෙනනවා විට සංඥාවෙන් දැනෙන භයානකම හැඟීම තමයි මොකද්ද? මම. කවුද? මම. අපිට මම කියලා අදහසක් එනවනේ. අපිට මොන අදහසක්ද දෙන්නේ? මම කියලා අදහසක් එනවා. ඒකත් කවුද ඒකත් කරලා තියෙන්නේ? ඒකත් හඳුනා ගැනීමක්. මම කියලා අපිට එන අදහස මොකද්ද? සංඥාව. බුදුහාමුදුරුවෝ ප්‍රතිපත්තියක් හදනවා පින්නතුනි මෙන්න මේක හොඳට අහගෙන යන්නද? බුදුහාමුදුරුවෝ ප්‍රතිපත්තියක් හදලා අපිට පෙන්නනවා මම කියන සංඥාව ගෙවලා මම නැති තැනක්. කවුරු නැති තැනක්ද? මම නැති තැනක්. මම ඉන්න තැන ඉඳලා මම නැති තැන දක්වා. දැන් ඔබ ඉන්නවනේ. බුදුහාමුදුරුවෝ කියනවා වැඩක්. ඒ වැඩේ කරාට පස්සේ ඔබට අත්දකින්න ලැබෙනවා ඇත්තටම මම නැහැ. කියන්නේ බුදුහාමුදුරුවෝ මේ සංඥාව ගෙවනවා ප්‍රතිපත්තියකින්. ඒක අපි දැන් කිව්වා මේ සිතුවිලි දිහා බලන් ඉන්නකොට මොකද වෙන්නේ? සංඥාව ගෙවෙනවා. ආනාපාන වගේ භාවනා කරනකොට මොකද වෙන්නේ? සංඥාව ගොරෝසු සංඥාවක්. ඔය ආනාපානෙ සිවුම් වෙන්නේ ඒකයි ගොරෝසු සංඥාවක් සිවුම් වෙනවා ගෙවෙනවා. සංඥාව ගෙවෙනවා. මෛත්‍රී භාවනාවත් එහෙමයි. ඒවා හරියට කරාම ගොරෝසු තැනින් පටන් ගන්න. අන්තිමට ටික හිත තුනී වෙලා ගෙවෙලා බුදුහාමුදුරුවෝ ප්‍රතිපත්තියක් හදනවා මම ඉන්න තැන ඉඳලා මම නැති තැනට. දැන් ඔබ මේ ධර්මයේ පුරුදු කරන්නේ කවුරු මම කියන අදහසේ ඉඳලා. ඒක එහෙම තමයි. හැබැයි බුදුහාමුදුරුවෝ පෙන්නනවා මොකද්ද? මම නැති තැනක්. ඒක අත්දැකපු අය මේක ඉන්නවා. මේ පන්ති ඉන්නවා. ගොඩාක් අය නැහැ. නමුත් දැන් ඉස්සරහට ওই 3 මාසෙ පැවිදි දේවල් ඒවා අනුගමනය කරා බොහෝ අයට අත්දැක ගන්න පුළුවන් මම නැති තැන. දැන් මෙතන ඉන්න මට ඕන නැගිටවන්න පුළුවන්. එහෙම වැඩක් නැහැ.
ඒගොල්ලෝ අත්දැකලා තියෙනවා. හැබැයි ඒක මේ ගමනේ අවසානය නෙවෙයි. ඒක හොඳට මතක තියාගන්න. මම නැති තැනක් තමන්ගේ තමන්ගේ අත්දැකීමක් තියුණා කියලා ඒක මේ ගමනේ අවසානය. ඒක නිකන් මෙන්න මෙතෙන්ට බුදුහාමුදුරුවෝ එක එක වචන ඒතං සන්තං ඒතං පනිතං මේ වගේ ගොඩාක් වචන කියලා. මෙතන ඵලයන් කියලාම කියනවා. මොකද මේවා අපිරිසුදුයි. මේ මමත් එක්ක මේ සංඥාවෙන් ගත කරන ලෝකය මොකක්ද? මෙතන අපිරිසුදුයි. එහෙනම් මෙතෙන්ට මෙහෙමයි. බලෙන් යන්න බෑ, හිතලා යන්න බෑ. ප්‍රතිපත්තියකින් යන්නේ. මොකකින්ද යන්නේ? ප්‍රතිපත්තියකින් ඒ පිරිසුදුභාවයට යන්නේ. බලෙන් යන්න බෑ කාටවත්. එතකොට මෙතෙන්ට ගියාට පස්සේ මොකද වෙන්නේ? එයාව අන්තරස් දාන වෙනවා. ඒ කියන්නේ පණ පිටින් මරනවා. සූසයිඩ් කරනවා. මොකක් කරනවද? පණ පිටින් මරනවා ආත්ම විමුක්තිය උදෙසා. බුදුහාමුදුරුවෝ මොකද කරන්නේ? පණ ඉතුරු කළා මරලා පෙන්නනවා මැරිලා ජීවත් වෙන්න පුළුවන් කියලා. ඒකට කියනවා අමරණීයත්වය කියලා. මොකද්ද කියන්නේ? අමරණීයත්වය. මෙතෙන්ට මිනිස්සු බයයි. මමයා නැති වෙනකොට මිනිස්සු අන්න ඒකට බුදුහාමුදුරුවෝ විශ්වාස කරපම් මාව. සද්ධාති තථාගතස්ස උඹ ගිහින් බලපම් මාව විශ්වාස කළා. උඹ ජීවිතේට ඔතන එපයි කියන්නේ. ඒක එතන කිසිම ප්‍රශ්නයක් නෑ. එතන කිසිම ප්‍රශ්නයක් නෑ. ඒක නිර්මලයි. ඒක පිරිසුදුයි. ඒ තාක්කල් විශ්වාස කරපම් මාව. සද්ධාති තථාගතස්ස බෝධි. මාව අදහප මිනිස්සු මම දුර්වලකට බය අපිට භාවනාවේදී හම් වෙනවා. අනේ දැන් නම් මෙහෙම වෙනවා බෑ බෑ කියලා. විශ්වාස කළා ගෙවා දාපන්. ගෙවා දැම්මට පස්සේ තෙන්ට හිත යනවා. සුළු වෙලාවකට යනවා මුලදී. ඊට පස්සේ නැවත ප්‍රතිපත්තිය යොදනකොට මොකද වෙන්නේ? එයා මම ඉන්න තැන ඉඳලා මම නැති තැනට මොකද වෙන්නේ? පාලමක් හදා ගන්න. මම ඉන්න තැනට සාපේක්ෂව මෙතන මම නැහැ. මෙතෙන්ට සාපේක්ෂව මෙතන මම ඉන්නවා. මේ දෙකෙන් වඩා හොඳ මොකද්ද? වඩා හොඳ මොකද්ද? නෑ, ওই දෙකම වඩා නෑ. බුදුහාමුදුරුවෝ බුදු වෙන්න කලින් හිටිය ඔතන. කොතනේ? සංඥාව ඇති තැන ඉඳලා සංඥාව නැති තැනට. සංඥාව ඇති තැන ඉඳලා සංඥාව නැති තැනට. ඔතන තමයි බුදු වෙන්න කලින් හිටපු තැන. හැබැයි බුද්ධ නෙවෙයි. ඒකට කියනවා නේව සංඥා නා සංඥා. සංඥාව ඇති තැන ඉඳලා සංඥාව ඔබ හිතන්නේ මේ අරූප ධානය වලට කියන්නේ භාවනා කරලා යන්න ඕන කියලා. අපි පෙන්වන අරූප ධානයට මෙහෙම යන්න ක්‍රමයක් විදර්ශනාවේ. ඊට පස්සේ බුදුහාමුදුරුවෝ කියනවා මේ අද අන්තිම කොටසක් කියන්නේ. බුදුහාමුදුරුවෝ ඊට පස්සේ කියනවා උඹ දැන් මේ නැති තැනට ඇල්ලනේ ඉන්නේ. ඕක අත්තරපන්. ඕකට ඇයිලා වැඩා නෑ. ඕක ඔබ ඇයිලා ඔබට ඕන වෙලාවට ලබා ගන්න පුළුවන් දෙයක්. ඕකෙත් මම මගේ ආත්මය කියලා ගන්න දෙයක් නැහැ. දැන් උඹ හිත හදන්න ඕන මෙතෙන්ට මෙහෙමයි මෙතෙන්ට එහෙමයි දෙකටම එක හිතක් හදන්න ඕන සම හිතක්. මොන හිතක් හදන්න ඕනද? පුට්ටස්ස ලෝක ධම්මේ චිත්තං අස්සන කම්පති අශෝකං විරජංකේමං ඒතම් මංගල මුත්තමං. දැන් සිතුවිලි නැති තැන වගේම සිතුවිලි තියෙන තැනට එකම හිතක් හදන්න ඕන. අන්න ඒකට කියනවා අරහත් භාවය කියලා. මොකද්ද කියන්නේ? අරහත් භාවය. එතකොට මුලදී එන්න ඕන මෙතෙන්ට. ඊට පස්සේ මොකද වෙන්නේ? මෙතන ඉන්න වගේ මෙතන ඉන්නත් පුරුදු වෙන්න ඕන. ඊට පස්සේ අවශ්‍ය වෙලාවෙදී මොකද වෙන්න ඕන? සමහිතක් හදා ගන්න ඕන. මොකද හිතක් හදා ගන්න ඕනද? අපි හිතනවා බුදුහාමුදුරන්ට බෝගහයටදී සතර මාර්ගඵල ලැබුණේ කියලා. නෑ. බුදුහාමුදුරුවෝ බෝගහයටදී බුද්ධ වුණා විතරයි. ඒ කියන්නේ අවබෝධය උපරිම ඊට කලින් ඊතුරු මාර්ගඵල ලැබලා හිටියේ. එතකොට මේ ඒක අන්තිම කොටස තේරෙන්නේ නැහැ. තේරුම් ගන්න අමාරුයි. ඒක තේරුම් ගත්ත කවුද? ගෞතම බුදුහාමුදුරුවෝ තනියම. බුදුහාමුදුරුවෝ බුදු වෙනකොට මාර්ගඵලලාභී ලෝකෙ හිටියා. ඒවා මේවා කියන්න මේ පින්නතුන්ට සති 50ක් තිස්සේ ඉගෙන ගත්ත හින්දා කියන්න පුළුවන්. නැත්තම් කියලා වැඩා පිළිගන්නේ නැහැ පොත් කියවන අය. බුදුහාමුදුරුවෝ බුදු වෙන්න කලින් මාර්ගඵලලාභී ලෝකෙ හිටියා. හැබැයි රහත් වෙච්ච අය හිටියේ නැහැ. කවුද හිටියේ නැත්තේ? අන්තිම කොටස දන්න අය මේ ලෝකෙ හිටියේ නැහැ. අපි අහලා තියෙනවා ගටිකාර කියලා අනාගාමි බමුණෙක් සිවුරු ගෙනත් දුන්නේ කියලා. බ්‍රාහ්මණයෙක් කියලා. එතකොට එයා මොකද්ද? මාර්ගඵලලාභී. කවුද? හැබැයි එයි දන්නේ අන්තිම කොටහ. එතකොට බුදුහාමුදුරුවෝ බුදු වුණාට පස්සේ බුදුහාමුදුරුවෝ තමයි එයාත් අන්තිම කොටස අහගත්තේ. එතකොට මෙන්න මේ දෙක අතරට බුදුහාමුදුරුවෝ හැදුවා නේව සංඥා නා සංඥා වලින් පස්සේ මොකද්ද? සමහිත. ඒක බුදුහාමුදුරුවෝම හිතලා හදපු එක. ඒක මේ වගේ. මෙන්න මෙතෙන්ට හිත හදලා ඉවර වෙලා
හදලා ඉවර වෙලා දරුවා හදලා ඉවර වෙලා බුදුහාමුදුරුවෝ බෙල්ල කඩා දාපන් කියලා. හිතක් පපුවක් තියෙන කෙනෙක්ට නම් නිවන් දකින්න බෑ. ඒ කියන්නේ දරුවෙක් හදවල බුදුහාමුදුරුවෝ දැන් ඕකගේ බෙල්ල කඩා දාපන්. දැන් දෙකම එකයි. ඒ කියන්නේ මේ තියෙන අපිරිසුදු ජීවිතයට සාපේක්ෂව තමයි ආධ්‍යාත්මික ජීවිතය බුදුහාමුදුරුවෝ පෙන්වන්නේ. ආධ්‍යාත්මික ජීවිතේ හදලා වෙලාවා බුදුහාමුදුරුවෝ දැන් බිම දාලා පාගපන්. ඊට පස්සේ උඹ රහත්. ඉතින් ඒක කරන්න පුළුවන් මේ ලෝකේ කී දෙනාද? ටික දෙනාට. අනිත් ඔක්කොම බ්‍රහ්ම ලෝක වලට යනවා. මානස බ්‍රහ්ම ස්වභාවයේ තියෙන්නේ. බ්‍රහ්ම ලෝක වලට යනවා. එතකොට රහතන් වහන්සේලා ওই ලක්ෂ ගණන් පොත්වල තිබුණට එහෙම නැහැ. ඔය පොත්වල ලියලා තියෙන්නේ අතිශෝක්තිය. රහතන් වහන්සේලා බිහි වෙන්නේ ටික දෙනයි ලෝකේ හැමදාම. මහරහතන් වහන්සේලා ලෝකේ ඉන්නේ ටික දෙනයි හැමදාම. පොත් ලියනකොට එහෙම ලියලා දුන අයිද කියලා අපිට තේරෙන්නේ නැහැ. මොකද මේකේ අන්තිම කොටස සෑහෙන වෙලාවක් යනවා කරන්න ගැඹුරු ප්‍රඥාවක් තියෙන කෙනෙක් කරන්නේ. ඉතින් ඒවා එහෙම තමයි. තාම මේ සමාජය ප්‍රබුද්ධ නැහැ මේ වගේ කාරණා කතා කරන්න. ප්‍රඥාව දියුණු නැහැ. ප්‍රඥාව දියුණු වෙලා ඉස්සරහට යනකොට මේ අද මම මේ කියපු දේ අන්තිම දවසේ කියන දේත් මේ සමාජයේ කතිකාවතක් බවට පත් වෙනවා. ඉතින් මේ අනාගතේ බොහොම ටික දෙනෙක් මුනිවරු බිහි වෙනවා. ඒ වගේම නුදුරු කාලය තුල ධර්මය අවබෝධ කරන මාර්ගඵලලාභී නම් දහස් ගණන් වලින් බිහි වෙනවා. දැනටත් ඒක වෙලා තියෙන්නේ. ඒ කියන්නේ මම ඉන්න තැන ඉඳලා මම නැති තැන දහස් ගාණක් තේරුම් ගන්නවා, ලක්ෂ ගාණක් තේරුම් ගන්නවා. අර අන්තිම කොටස ටික දෙනෙක් විතරක් කරනවා. ඒක හරියට මේ වගේ අටුවාචාරින් වහන්සේලා උපමාවක් දෙනවා. ඒ උපමාව කියන්නේ මෙහෙමයි. ගඟක් තියෙනවා ගලාගෙන යනවා. ගඟක් ගලාගෙන යනවා. ඒ ගඟේ කිඹුල්ලෝ ඉන්නවා. මෙගොඩ බිය සහිතයි. මෙගොඩ මොන සහිතයිද? දැන් මෙගොඩ හිටියොත් ඉවරයි. තා ටික වෙලා මෙගොඩ හිටියොත් කොහොමත්ම ඉවරයි. ඒ ගොඩට පැනගත්තොත් වැඩේ ගොඩේ ගොඩ. හැබැයි ගඟේ යන්න බෑ. ගඟේ ඉන්න දරුණු කිඹුල්ලෝ. බඩගින් ඉන්න මිනි කන කිඹුල්ලෝ ඉන්නේ. ගඟට බැස්සොත් කොහොමත් ඉවරයි. මෙගොඩ හිටියත් කොහොමත් ඉවරයි. යන්න එකම තියෙන වැල්පටක් තියෙනවා. මොකක්ද තියෙන්නේ? වැල්පට. දැන් මොකද වෙන්නේ? මේ වැල්පටෙන් එහාට පැන ගන්න ඕකට. එමෙද අටුවාචාර්යන් වහන්සේලා කියලා තියෙන අටුවාවේ. දැන් මෙයා වැල්පට හයියෙන් අල්ලනවද හිමින් අල්ලනවද? හිමින් අල්ලුවොත් කොහෙද? ගඟ මැදද හිමින් අල්ලන් තිබුණා මොකෝ වෙන්නේ? කිඹුල්ලෝ කාලා මැරෙනවා. එහෙනම් වල්පට අතින් ගිලිහෙන්නේ නැති ගානටම අල්ල ගන්නවා. එයාට ෂුවර් එකක් එන්න ඕනේ මේ අල්ලපු වැල්පට ගඟ මැදදී අත්හැරෙන්නේ නැහැයි කියලා. ඒ වගේම වෙර වීරිය අරගෙන මෙහෙ පැද්දිලා එහාට පයින්නකොටම එහා පැත්තට පනිනකොටම කොච්චර තදට අල්ලන් හිටියත් අත්තරිය නැත්තම් අයි මෙගොඩටම එනවා. අයි කොහාට දෙන්නේ? මෙගොඩටම එනවා. දෙවනි පිම්ම එච්චර දුර යන්නේ නැහැ. අපි දන්නවා මේ විද්‍යාවේ තියෙන තියරි එකක්. පළවෙනියට ගත්ත දුරම දෙවෙනි එක යන්නේ. දෙවෙනි එකයිත් යන්නේ ගඟේ මෙතෙන්ට පැනනවත් කිඹුල්ලු කනවා. එහෙනම් මේ පයින් පිම්මෙන්ම මොකද කරන්න ඕන? අච්චර හයියෙන් කොච්චර හයියෙන් අල්ලන් හිටියත් ඒ වැල්පට අතහරින්න ඕන. ඒක තමයි කියන්නේ දරුවෙක් හදලා මරා දාපන් කියලා. කොච්චර ආදරෙන්ද දරුවෙක් හදන්නේ? කොච්චර හයියෙන්ද මේ ගඟ මැදදී මේ වැල්පට අල්ලගෙන ඉන්නේ? හැබැයි මෙතෙන්ට ගියාම මෙතෙන්ට හිතපත් වෙනායට මම මේ කියන්නේ මෙතෙන්ට බැඳෙන්න එපා. ඔය බැඳුනොත් මොකද වෙන්නේ? ඒකත් දුක්ඛාර සත්‍යයෙන් අත මිදිලා නෑ. බැඳුනොත් Tamanට ඕන වෙලාවට යන්න බෑ. ඒක මම මගේ ආත්මේ කරගත්තොත් ගමන ප්‍රමාදයි. ඒ නිසා ඔබ ප්‍රතිපත්තිය දෙන මෙතනත් එකයි කියලා වඩා වටින්නේ. මම ඊට දවස් කීපයකට කලින් කියා දුන්නේ මොකද්ද? මේ අටලෝ දහමට හිත හදන එක. මොකට හදන එකද? ඒ හදන කෙනාට කොහොමද මෙතෙන්ට එනෝ එක වෙලාවක. එයා. ඒතර එයාට දැන් මේ බැලන්ස් හිතක් තියෙන්නේ. මෙතන කෙනෙක් සමාධිය වලින්පත් වුණාම මෙතෙන්ටම යනවා. එහෙම අය මට හම්බ වෙලා තියෙනවා. ගියාට එයාට තේරෙන්නේ නැහැ මේ බුදුහාමුදුරුවෝ අපිට දීපු අන්තිම පණිවිඩය මොකක්ද කියලා. මේ දෙක අතර දෝලණය වෙවි ඉන්න එකත් හොඳයි. මුකු මෙතෙන්ට යනවා කියන්නේ ලේසි පහසු දෙයක් නෙමෙයි. ඒකත් මේ දුර්ලභ අවස්ථාවක්. සෝතාපට්ටිය මේ කියන්නේ. හැබැයි මෙයාගේ මෙහෙම දෙයක් තියෙනවා. මෙයා මේ මෙතන මම ඉන්න තැන ඉඳලා මම නැති තැනට කවුරු හරි ගියොත් එයා කවදාවත් රේස් එක පරදින්නේ නැහැ. මොකක් පරදින්නේ නැද්ද?
එයා රේස් එකේ වැටෙන්නේ නැහැ. එයා කොහොම හරි ආගේ ඉලක්කයට යනවා. වටින්නේ අපිරිසුදු තැනක ඉඳලා පිරිසුදු තැනක් දැක ගන්න එක. ඒක මෙතන හරියට කාන්තාරයක ෂේම භූමියක් වගේ. මේ සංඥාව එක නැති වෙන ඒ සුළු මොහොත කාන්තාරයට මොකද්ද? ෂේම භූමිය. ෂේම භූමියක් කාන්තාරයට කොච්චර වටිනවද? ඊට පස්සේ ෂේම භූමියක් දැකගත්තට පස්සේ එයා දත කාගෙන බඩ කාගෙන එතෙන්ට නගිනවා මිසක් එයා කවදාවත් රේස් එක මාරු වෙලා මේ පැත්තට වෙලා ඉන්නේ නැහැ. ඒ නිසා ගොඩාක් වටිනා මම අන්තිමට කියපු අරහත් පියවර නෙමෙයි. මොකද්ද? අපිරිසුදු දැනලා මෙතෙන්ට යන කෙනා. මේකත් දකින්න කෙනා වැදගත්. මොකද එයා තමයි ශාසනයට වැදගත්. එයා දැනගන්නවා බුදුහාමුදුරුවෝ කිව්ව එක හරියටම හරි. හරියටම හරි. ඒ හරියටම හරි. හැබැයි මතක තියාගන්න දැක්කයිට මම මේ කියන්නේ ඒක හරියටම හරි වුණාට ඒක ගමනේ අවසානය නෙවෙයි. ඒක අවසානය නෙවෙයි. ඔබට ප්‍රමාද වෙන්න පුළුවන් මේව වැරදි විදියට තේරුම් ගත්තොත්. ප්‍රමාද නොවි ගමනේ යන්න පුළුවන් හරියට තේරුම් ගත්තොත්. ඒ බුදුහාමුදුරුවෝ කියලා තියෙනවා. එතකොට මෙච්චර පැහැදිලි ලෙස මෙච්චර පිරිසුදු ලෙස කියා දීලා තියෙනවා. දැන් ආයි කතා කරත් දෙයක් නැහැනේ. මුලින් ඉඳලා ගත්තොත් මේ දේශනාව කවුරු හරි අධ්‍යයනය කරොත් මාර්ගය පැහැදිලි පිරිසුදුයි යන්න විතරයි තියෙන්නේ. ඒක නොයන එක සාපය මිසක් මගේ දෙයක්. ඒක කර්මය. ඒක මොකද්ද? කර්මය. ඒ මෙච්චර පැහැදිලි ලෙස කියලා දීලා තියෙන්නේ. මෙච්චර තේරුම් ගන්න පුළුවන් විදිහට කියලා දීලා තියෙන්නේ. යමෙට්ට ආගන්න බැරි නම් ඒක උගේ කර්මය. කරන්න දෙයක් නැහැ. කරන්න දෙයක් නැහැ. හැබැයි මේවා අහුවට තියෙන කුසල සංස්කාර නැවත දුක උරුම ජීවිතයක්, මනුෂ්‍ය ජීවිතයක්, දිව්‍ය ජීවිතයක් ලැබෙයි මේ කරපු කුසල සංස්කාර වලින්. හැබැයි කර්මය. මොකද්ද? කර්මය. උරුමේ මෙතන. උරුමේ මොකද්ද? Taman නෑ කියලා සක්කාය දිට්ඨිය ගලව ගන්න එක. මිනිස්සෙගේ උරුමය මෙන්න මේ සිත් දෙකක් අතර තියෙන ગેප් එක දකින්න එක. ඒකට ලෝකේ එකම දෙයක් තියෙනවා. මොකද්ද? සිහිය. මොකද්ද? සිහිය. සිහිය තමයි මේ ලෝකේ තියෙන මෙතෙන්ට යන්න පුළුවන් එකම ආයුධය. මේ පන්තියේ යම් දේශනාවක් කරා නම් ඒ දේශනාවලින් සතිය ගැන උගන්වපු දේශනාව අග්‍ර වෙනවා. සති 50 තුළ යම් දේශනාවක් කරා නම් ඒක සතිය. කවදක හරි කවුරු හරි ඇහුවොත් අර ධම්මජීව හාමුදුරුවෝ කියන ලස්සන කතාවක්. ඒක හරි වටින කතාවක්. මොකද්ද? ලංකාවේ හිටියලු ආණ්ඩුකාරවරයෙක්. කවුද? ආණ්ඩුකාරවරයෙක්. ඒ ආණ්ඩුකාර තුමා එංගලන්තයට යවවලු ලියුමක් ලංකාවේ එංගලන්තයට යවන්න ඕනලු ආණ්ඩුකාරවරයෙකුට ලංකාවට අවශ්‍ය දේවල්. එයා ලියවලු පළවෙනි වටත් ලංකාවටයි ඕන රේල් පාරක්. මොකක්ද ඕන? රේල් පාරක්. දෙවනුවත් ලංකාවට ඕන රේල් පාරක්. තුන්වෙනුවටත් ලංකාවට ඕන රේල් පාරක්. එයා එහෙම ගල්ලියලා යවවලු. ඔයාලද එංගලන්ත මහරජින ඇතුළු මේ ලංකාව එහෙන එංගලන්තයේ යටත වෙලා පාලනයේ තියෙන කාලේ එයාගේ නම මට මතක නැහැ. ඊට පස්සේ ඒගොල්ලෝ තේරුම් ගත්ත පිස්සු ලියුමන්නේ. එකවරක් ලියුවම ඇතිනේ රේල් පාරක් ඕනේ. ඒක ඔයව නැද්ද? නමුත් එයාට ඒක එංගලන්තේ හේතු ගන්න ඕන ලංකාවේ අවශ්‍යතාවය. ඒකට අනුව හදපු රේල් පාරවල් ටික තමයි තාමත් තියෙන්නේ. තාමත් බදුල්ලේ බණ්ඩාරවෙල යන්නේ ඒකේ තමයි වාහන වල යනකොට බුදු ගණ. එතකොට මොකද වෙන්නේ? රේල් පාරවල් ටික. එතනින් පස්සේ මෑත කාලේ රේල් පාරක් හැදුවේ කවුද? මහින්ද මහත්තයා කිලෝමීටර් 10ක්ද 15ක්ද හැදුවලුනේ නෑ යාපනයේ පැත්තට. එච්චරයි. එතකොට ඒ වගේ තමයි මේ ශාසනය, බුද්ධ ශාසනය කාට හරි බබලවන්න ඕන නම් ධම්මජීව හාමුදුරුවෝ කියනවා මෙන්න මේ කාරණේම කියලා. පළවෙනිවත් ඕන සතිපට්ඨානය පුරුදු කරන තැන. මොකක් පුරුදු කරන තැනද? දෙවනුවත් ඕන සතිපට්ඨානය පුරුදු කරන තැන. තුන්වෙනිවත් ඕන සතිපට්ඨානය පුරුදු කරන තැන. ඒක ඇත්ත. මොකද මෙතන ඉඳලා මෙතෙන්ට යන්න තියෙන ලේසිම ක්‍රමය. ලේසිම ක්‍රමය. සිය. අටපිරිකර පූජාව අංක 1 වුණොත් රේල් පාරක් නැති ලංකාව වගේ. මල් පූජාව අංක 2 වුණොත් රේල් පාරක් නැති ලංකාව වගේ. ඊළාට මොකද්ද වෙන්නේ? බකට් පූජාව අංක 3 වුණොත් රේල් පාරක් නැති ලංකාව. ඒ නිසා
මේ පින්නතුන් සති 50ක් ආපු තැන ජීවිතේ ඉදිරි කාලේ අර වගේ පින්කම් වලට ඉඳ හිට සහභාගී වුණාට කමක් නැහැ. අංක 1 වෙන්නත් ඕන 100 පුරුදු කරන තැන. අංක 2 වෙන්නත් ඕන 100 පුරුදු කරගන්න තැන. අංක 3 වෙන්නත් ඕන. මොකද අපි අනිවාර්යයෙන්ම දන්නවා මේ පුරුදු කරන කෙනාට මේක මේ අත්භවයේ ප්‍රත්‍යක්ෂ වෙන දෙයක්. වැඩි කාලයක් යන්නේ. වැඩි කාලයක් යන්නේ නැහැ. එනිසා ඔබට ගිහි ජීවිත ගත කරනකොට ගොඩාක් කාර්යබහුල අවස්ථාවල සිහිය තියෙනවා. ඔබ ගාව සිහිය තියෙනවා. සිහිය නැති තැනක් අවස්ථාවක් නැහැ. නමුත් ඔබට ඒක තේරෙන්නේ නැහැ. ඒ රාගසිතක් එක්ක පවා සිහිය තියෙනවා. දේශය එක්ක පවා මොකද්ද තියෙන්නේ? ඔබට ඒක තේරෙන්නේ නැහැ. ඔබ තේරු සිහිය මෙන්න මෙතෙන්ට ගියාම තමයි තේරෙන්නේ සිහිය නැති තැනක් නැහැ කියලා. නැත්තම් බුදුහාමුදුරුවෝ කියන්නේ නැහැ රාගයකට අනුව රාගසිතක් කියලා හිතන්නේ කියන්නේ එතන සිහිය තියෙනවා. දවසක තේරෙනවා මොකද්ද? ජීවිතේ හැමතැනම සිහිය තියෙනවයි කියලා. දැනුත් තියෙනවා. තාම ඔක තේරිලා නැහැ මිනිස්සුන්ට. ඔබ ගාව හැම කෙනා ගාම සිහිය තියෙනවා. නමුත් තාම ඔබට ඒක ඔන්නෝක තේරිච්ච දවසට බුදුහාමුදුරුවොත් එක ජීවත් වෙනවා. කාත් එක ජීවත් වෙනවද? බුදුහාමුදුරුවොත් එක ජීවත් වෙනවා. අන්න එක තේරුම් ගන්නකම් තමයි මේ try කරන්නේ. දවසක තේරෙනවා මේ හැමතැනම තියෙනවා මේක. තියෙනවා කියලා අල්ලගත්ත දවසට හැමදාම බුදුහාම පිය උරුමෙට එනවා. මොන උරුමෙට එනවද? පිය උරුමෙට එන. එතකන් ওই මධ්‍යස්ථාන ඇසුරු කරන්න ඕන. මොකද ඇසුරු කරන්න ඕනේ එළිය ඔහෙලා පණ පිටින් මැරෙන්න ගියොත් ස්පිරිතාල වලට ගෙනියනවා. භාවනා මධ්‍යස්ථානකට ඇවිල්ලා මැරලා ගියොත් කවුරු සේලයින් දෙන්නේ? ඒකෙත් ඉන්නේ මැරෙන්න බලාගෙන ආපු අයව. එළිය මේක කරන්න ටිකක් අමාරුයි. අමාරු එක තමයි මැරෙන්න යනකොට මොකද්ද වෙන්නේ? සේලයින් දෙනවා. ඉතින් ඒ නිසා පින්නතුනි මේ ජීවිතේ කරගන්න පුළුවන් දෙයක් ඔබ අන්තිම කෑල්ල අයින් කරන්න අඩුතරමේ ඔබ ඉන්න තැන ඉඳලා ඔබ නැහැ කියලා ප්‍රත්‍යක්ෂ කරගන්න. ඔබ නැතුව ඔබට ජීවත් වෙන්න පුළුවන් කියලා ප්‍රත්‍යක්ෂ කරගන්න පුළුවන්. ඒකවත් දැකගත්තොත් ඒකවත් තේරුම් ගත්තොත් ඊට එහා වෙන දෙයක් ඕන අර මහා දුක්ඛ ස්කන්ධයක් ඉවරයි. ඊට පස්සේ රේස් එක ඔබේ අතේ තියෙන. ඔබ කොහොමද දුවනවා? ඊට පස්සේ කොහොමද වැටි හරි දුවනවා නතර වෙන්නේ නැහැ. එතෙන්ට එන්න ඕන. එතෙන්ට එන්න පුළුවන්. මම හිතන්නේ මේ සති ගණනාවත් දිගින් දිගට ආපු අයට එතෙන්ට එන්න වාසනාව ඒක අහගන්න තමයි මේ ඇවිල්ලා තියෙන්නේ. ඔබ ආවේ මේක කරගන්න පුළුවන් කියලා අහගන්න. පමණක් අය කරගත්තා. තේරුම් ගත්තා. අවබෝධ කරගත්තා. පමණක් අයට තාම බැරුව ඉන්නවා. ඒක අයටත් පුළුවන්. නැත්තම් මේ ඔබ අප හමු වෙන්නේ නැහැ. දැන් තව බොහෝ අයට අපිව හමු වෙන්න තිබුණා. ඒ අයට හමු වෙන්න බෑ. එහෙම හමු වෙන්න ඕනෙත් නැහැ. ඇයි ඕනේ නැත්තේ? මේක කරගන්න පුළුවන් කියලා අදහස තියෙන අයට විතරක් හමු වුණාම අනිත් අයට වැඩක් නැහැ මේ කියන බණේ. මේ CVD වැඩක් නැහැ. ඒගොල්ලෝ කොහොමත් එක එක මතවාදවල එල්ලිලා අර තින්ත වලට සද්දාව ඇති කරගෙන ගස් වලට සද්දාව ඇති කරගෙන ගෙවල් වලට සද්දාව ඇති කරගෙන කොහොමත් මග නතර වෙන රේස් එක දුවන්නේ නැහැ. ඒ නිසා ඔබට පණිවිඩයක් ලැබුණා මැසේජ් එකක් ලැබුණා. මොකද්ද? මේ ජීවිතේ නිදහසකට යන්න පුළුවන්. තමන්ගේ හිත හදන්න පුළුවන්. බැරි දෙයක් නෙවෙයි. ඒවා හදනකොට එකක් මතක තියාගන්න ජීවිතේ කිසිම දෙයකට මොකක් හරි වුණාට පස්සේ පසුතැවෙන්න එපා. ඒක ලියලා තියාගන්න. මොකද්ද? දෙයක් මොනවා හරි සිද්ධ වුණොත් ජීවිතේ ආයි කවදාවත් පසුතැවෙන්න එපා. එහෙම කරන්න එපා. එතකොට හිත නිකන් තව වැටෙනවා. හිත හැදෙන පැත්තට යන්නේ. යමක් වුණොත් පිළිගත්තේ හොඳටම ඇති. ඊට පස්සේ මොකද වෙන්නේ? අලු ගසා දාලා නැවත නැගිටිය යුතුයි. මේ ධහම කියන්නේ මේ වගේ දෙයක්. අලු ගසන අයිත් අලු ගාගත්තොත් අයිත් නැගිටිනවා. කවදක හරිම නැගිටිනවා. නැගිටින්න බැරි එක මේ අපි කියමු මේ ධර්මය. මම මේ උගන්වපු මේ බුදුහාමුදුරුවෝගේ පණිවිඩය මැසේජ් එක. යමෙක් පුරුදු පුහුණු කරොත් මේ කියපු විදිහට එයා අවුරුදු 6ක් 7ක් යනකොට මොකද වෙන්නේ? බොහෝ දුර ගමනක් ගිහිල්ලා. අවුරුද්දක් දෙකක් යනකොට කොහොමත් මම නැති තැනට ඇවිල්ලා. දැන් අපිත් එක මේ අවුරුදු එකමාර තුල මුල ඉඳලම කරන්න මහන්සි වෙච්ච අය ආවනේ. අනිත් අය විටින් විට අර සිරිපාල පොල් කඩේ යන වගේනේ ආවේ. ඒගොල්ලන්ට දානේ මගුල පිරිත කටන පිංකම මාර ලොකුයිනේ. ඒගොල්ලෝ ආවේ එහෙම තමයි. ඒගොල්ලෝ එහෙම තමයි කරේ. ඉතින් අනිත් අර මගේ ඉඳලා ආව කැපවීම කරා. ඒ අය ඒක තේරුම් ගත්තා. ඒක අවබෝධ කරගත්තා. ඊළාට අනිත් අයට ජීවිතේ තාමත් මේ සිහින ලෝකය වටිනවනේ. ඒ අයට තා ටිකක් යන්න මේ සිහිනේ බොඳ වෙනකන් තව ටිකක් මේ දුර මේ CD යන්න කලබල වෙන්න එපා. කැමැත්තක් තියාගන්න. මේ දුක් විඳිනකොට මතක තියාගන්න
නිවන් දකින්න පුළුවන්කමකුත් තියන් තමයි මේ දුක් විඳින්නේ. ඔබ දුප්පත් නම් මතක තියාගන්න ගෙදර මැණික් තියාගෙන දුප්පත් වෙලා තියෙන්නේ කියලා. මෝඩයෝ. මෝඩයෙක් තමයි මොකද? කබඩ් එකේ මැණික් දාගෙන හිඟා කරන පට්ටපල් මෝඩේ. මැණික් තියනවා විකුණලා වාහන එහෙම අරගෙන ගෙවල් හදාගෙන කකුලක් උඩ කකුලක් දාගෙන ඉඳපල්ලා. අය හිඟා ගන්න දෙයක් නෑ. හිඟා ගන්න දෙයක් නෑ. බුදුවරු මේ ලෝකෙට පහළ වෙන්නේ අපි ගාව තියෙන මැණික් අපිට පෙන්නලා යන එක බුදුහාමුදුරුවෝ සතිස් බෝධිපාක්ෂික ධර්ම කියලා කියනවා. මොකක් කියලාද කියන්නේ? සතිස් බෝධිපාක්ෂික ධර්ම. අපි ගාව තියෙන මැණික් අපිට පෙන්නලා යනවා බුදුහාමුදුරුවෝ. එතන බුදුහාමුදුරුවෝ වැඩකාරයෙක් වෙන්නේ මෙතෙන්ට යනකම් විතරයි. මෙතනින් යාට ගියාට පස්සේ බුදුහාමුදුරුවෝ කියන මොකද්ද? දැන් ඉතින් කවුද උඹේ ගුරුවරයා? උඹම තමයි. මම මාර්ගය පෙන්නලා විතරයි. මෙතෙන්ට යනකොට මේ ලෝකේ මිනිස්සු මැරෙන්න බයයි. මේ ලෝකේ මිනිස්සු මොකට බයයිද? බලන්න මොන ජීවිත අභියෝග දිනන්න බැරුනේ මරණ බය නිසා. දැන් අපිට දැන් ওই සමහර අය පිකටින් කරන්න එනවා. කරන්න ඇවිල්ලා මොකෝ වෙන්නේ? කඳුළු ගෑස් තාවත් කමන්නේ නැහැ කියලා සොපින් බෑග් ඔළුවේ දාගෙන යනවා. එකෙට්ට දෙකෙට්ට වෙඩි තියලා දාපු ගමන් පිකටින් එක ඉවරයි. ඒ කියන්නේ මේ ජීවිතේ මිනිස්සු මොනවා හරි දිනා ගන්න ඕන වුණොත් ගොඩාක් ඒවා කඩාගෙන මිදගෙන ගියත් මරණ බයට ජීවිතේ උගස් තියෙනවා. ජීවිතේ උගස් තියෙනවා. ඕනම මිනිස්සෙක් මරණය ඉදිරියේ තමන් ආපු ගමන පස්සට දානවා. අන්න ඒකට ජැක් එක දෙන්න තමයි බුදුහාමුදුරුවෝ උඹ මැරියා. මම බලා ගන්න. මරුණට පස්සේ උඹ අමරණීය වෙනවා. මොකක් වෙනවද? දැන් කෙනෙක් මෙතන ඉඳලා නිතර මැරි උපදිනකොට එයාට මේ මැරණ එක මහා කච්චා. එයාට මැරණ එක මහා කච්චා නෙවෙයි. එයා මරනවා. එයා මරණත් දැකීම තියෙනවා. අර මේ ලෝකේ තියෙනවනේ අර උඩින් ගිහිලා අර පදින කාර් ලංකාවේ නෑ වෙන විදේශ රටවල් වල තියෙනවා. නිකන් මෙහෙම ගිහිලා මෙහෙම ගිහිලා මෙහෙම එහෙම ඒවා තියෙනවනේ. දැකලා නැහැ? දන්නේ මම ලංකාවේ තියෙනවද කියලා මෙහෙම දැම්මට පස්සේ මෙහෙම ගිහින් මෙහෙම ඔගේ පළවෙනි පාරේ යනකොට මරලා තෝණි දෙනවා. දෙවෙනි පාරක් නම් නගින්න හිතෙන්නේවත් බැරි වෙලාවත් මූ බය නැතුව අට පාරක් ගියොත් ඊට පස්සේ මුට මේක මහා කජ්ජා නෙවෙයි. දැන් ඔගේ එක දිගට අට පාර නම් පාර ගිහපු අය ඉන්නවා. ඒගොල්ලන්ට ඔක මහා ගේමක් නෙවෙයි. හැබැයි යට ඉන්න ආවුන ජීවිතේට මේක බෙල්ට් එක දාගන්නේ නෑ. ඇයි මැරෙන්න බයයි. එතන ඉන්න ළඟ තෝ නැගපන්. මං විශ්වාස කරා මැරෙන්නේ නැහැ. වරේ යන්නේ මේකේ පුල් ආතල් එකක් තියෙන නැගපන් කියලා බෙල්ට් එක දාලා එක්කන් ගියොත් පළවෙනි පාර ආපු ගමන් සෝසුසුන් හෙල බුදු අම්මේ. ඊට පස්සේ කියනවා බෙල්ට් එක ලියනවා යවන් දෙවෙනි පාර. දැන් අයි කියනවා. අයිත් ආපු ගමන් දැන් අච්චර බය තුන්වෙනි පාර යම යනවන යම. ඕනවල ගිහිල්ලා බලන්න. තුන්වෙනි පාරත් යනවා. දැන් ගේමක්ම දැන් හතරවෙනි පාර බයද? නේද යම. එච්චරයි. ඒ වගේ තමයි බුදුහාමුදුරුවෝ අපිට කරන්නේ. මේ මරණයට පුදුම බයක් මිනිස්සු ගාව තියෙනවා. බුදුහාමුදුරුවෝ මෙතෙන්ට වාරේ ඇවිල්ලා අයිත් ඵලයන් අයිත් වාරෙන් අයිත් ඵලයන් දැන් ඊට පස්සේ මරණය මහා කජ්ජා නෙවෙයි ඒක මොකද්ද? එහෙනම් මේ ජීවිතේ තියෙන ලොකුම බය තමයි මරණ බය. ඒක බුදුහාමුදුරුවෝ නැති කරලා පෙන්නනවා පණ තියෙද්දි. පණ තියෙද්දි මරලා අයිත් පණ දීලා අයිත් මරලා අයිත් පණ දීලා අයිත් මරලා අයිත් පණ දුන්නට පස්සේ මිනිස්සෙට මරණය කියන එකට තියෙන බය ඔක්කොම ඉවරයි. ඒ සාංශාරික බය ඉවරයි. නේ? ජීවිතේ හැම දෙයක් මේ වගේ තමයි. ඒක විටින් විට නැවත ඒ දේම සිද්ධ වෙනකොට ප්‍රශ්න ඉවරයි. ඉතින් ඒ නිසා ඔබ කවදාවත් ඔබව නැති වෙනවට බය වෙන්න එපා. නැති වෙන තැන සුන්දර තැන. නැති වෙන තැන සුන්දර ඒතං සන්තං ඒතං පනිතං යදිදං සබ්බ සංකාර ඒ සියලු දේවල් නැති වෙන තැන ඔබ නැහැ. ඔබ නැති තැන ලෝකයේ සුන්දරම තැන. එතෙන්ට යන්න අයිත් එන්න අයිත් යන්න අයිත් එන්න ඊට පස්සේ සමහිත හදන්න ඕන. මොන හිත හදන්න ඕනද? සමහිත හදන්න ඕන. එතකොට මේ සංසාර ගමන ඉවරයි. මේ සංසාර ගමන ඉවරයි. ඒ නිසා මේ ලැබිච්ච දුර්ලභ මනුෂ්‍ය ජීවිතේ ඔබ ගෙවල් දොරවල් වල ඔබ මෙතන ඉන්නේ ගොඩාක් ගිහි ජීවිතේ ගත කරන අය. කලබල වෙන්න එපා. මොකක් වෙන්න එපාද? කලබල. මේක ඒකාන්තයෙන්ම අත්දකින්න පුළුවන් දෙයක්. අර මම මීට සති දෙකකට විතර කලින් ඉගෙනුවා ගෙදර ඉඳාම දුක් කරදර ටික නිවා ගන්න විදිය. එහෙම නිවා ගන්න.
දැන් ඔබ කලබල වෙලා ආවයි කියලා පැවිදි වෙන්න වැඩක් නැහැ. වැඩක් නැහැ කියන්නේ මොකද? දැන් අතනත් අසාර්ථක වනේ එතන සාර්ථක එතන සාර්ථක නැහැ. දැන් ඔබ එනවනම් මේකට එන්න ඕන මෙහෙමයි. ඔතන සාර්ථක මිනිස්සෙක් වෙලා. මොන මිනිස්සෙක් වෙලාද? සාර්ථක. එතන ආපු කෙනා මෙතන සාර්ථක කරගන්න. ඔතන බලෙන් දාලා දැන් මේ සේරම යුතුයකම් ඉෂ්ට කරලා ඉවර නම් පාඩුවේ ඇවිල්ලා දෙන කරපු දෙන කාලා හිත හදාගත්තට කමක් නැහැ. දැන් මෙතන ඉන්නෝ ඒ වගේම යුතුයකම් තියෙන මිනිස්සු. ඒ කියන්නේ දරුවෝ ඉන්නවා, දරුවන්ගේ යුතුයකම් තියෙනවා, මහත්යගේ යුතුයකම් තියෙනවා, ඊළඟ නෝනලාගේ යුතුයකම් තියෙනවා. ඒ ටික ඉවර කරන්න. පාඩුවේ මේවා හා හිත හදන ගමන් මොකක් කරන්නද? ඒ ටික ඉවර කරන්න. ඉවර කරන ගමන් දවස් 5ක් ගෙදර ප්‍රශ්න ඇති කරගන්න නැතුව අහලා ඔය ඇවිල්ලා සිය පුරුදු කරගන්න. මීත්‍රි ගල තියෙනවා. ඒ ධම්මජීව හාමුදුරුවෝ ගාව ඒ රික්කිට් වලට යන්න. එහෙම නැත්නම් මේ ගාල් එන්න. තව ලංකාවේ තැන් තියෙනවා. හරියට තේරුම් බේරුම් කරන් ඒ තැන් වලට යන්න. ගිහිල්ලා මේ හිත හදාගන්න. ඒ හදාගන්න කාලෙට මේ දේශනාව වැදගත් දේශනා ටික එකතු කරගෙන නිතර අහන්න. මේක පෘථිවි තලයේ මත තියෙන සරණමය යුගයක් මේ අපි ඉන්නේ. ඒක හොඳට මතක තියාගන්න. මායාවරුන්ගේ ලෝකේ නිදහස් වී යන්න පුළුවන් කාලයක් මේ. අපි අහලා තියෙනවා මායාවරුන්ගේ යුගය පිළිබඳව කතා. ඒව කියන්න අද වෙලාවක් නැහැ. එතකොට මේ මායාවරුන්ගේ යුගයක්. මේ යුගයේ මායාවරුන්ට මායාවෙන් ගැලවී යන්න පුළුවන්. මේ පෘථිවි තලයේ මතම සත්‍ය අවබෝධ කරපු අය බිහි වෙලා. මේ පෘථිවිය හැමතැනම. ඒක ඔබට තාම තේරෙන්නේ නැහැ. ඔබ තාම මේ පටු සීමාවක ඉන්න නිසා. පෘථිවියේ තැන් වල සත්‍ය අවබෝධ කරපු විවිධ සම්ප්‍රදායන් වල බිහි වෙලා. ඒ අය ඒගොල්ලොන්ට සත්‍ය අවබෝධ කරන්න කියා දීලා බොහෝ අය සත්‍ය අවබෝධයට පත් වෙච්ච කාලයක් මේ වකවානුවක් මේක. මීට අවුරුදු 15කට 20කට කලින් ඒ යුගයේ තිබුණේ නැහැ. ඒ යුගය ආරම්භ වෙලා තිබුණේ. දැන් ඒ යුගය උදා වෙලා. ඒක ඔබට තේරෙයි දවසක. දැන් අර ජාතිවාද ආගම්වාද කරපින්නාගෙන යන්න පුළුවන් කාලයක් නෙවෙයි මේක. මේක තාක්ෂණයේ දියුණුයි, දැනුම මිනිසුන්ගේ වැඩි. ඒ නිසා දැන් ජාතිවාදය ආගම්වාදය කියන මහා දේවල් ඔළුවේ තියාගන්න එපා. දැන් මේ අපේ රටේ වුණත් යම් අපි පැත්තේ අපේ තුල මමත්වයේ තියෙන නිසා අපිට ජාතිවාදයට හෙන හැඟීමක් තියෙනවා. ඒක නරක හැඟීමක්. එහෙම වෙන්න එපා. මේ ලෝකය දැන් යුනිවර්සල් වෙලා ඉවරයි. විශ්ව ගම්මානයක් බවට පත් වෙලා ග්ලෝබල් විලේජ්. ඒ නිසා මේ ලෝකේ මේ ಜಾති ආගම්වාද රකින්න පටු මිනිස්සු තාම ගෝත්‍රික යුගයේ ජීවත් වෙන්නේ. ගෝත්‍රික යුගයක්. දැන් මම මේ කියන එක මේ ಜಾතිවාදයේ තියෙන මිනිස්සෙට නිකන් පපුවට පිහියෙන් යන්න වගේ වෙයි කරන්න දෙයක් නෑ. ඒක ඇත්ත. මේක ගෝත්‍රික යුගයක්. යුගයකට යන්න බෑ. මේ යුගයේ වටිනාම දේ තමයි මොකද්ද? ඔබේ හිත හදාගන්න එක. මොකක් හදාගන්න එකද? අර ප්‍රශ්න වලට එකතු වෙන්න එපා. තාමත් ගෝත්‍රික යුගයේ මිනිස්සු තැන් වල පෘථිවියේ ඉන්නවා. තැන් වල පෘථිවියේ ඉන්නවා. ඒගොල්ලෝ මොකද කරන්නේ? අර ගෝත්‍රය රැකගෙන නිකාන් දුක් විඳලා අපාගත වෙනවා. ඔබ එතෙන්ට යන්න එපා. ඔබ ඔබේ පාඩුවේ හිත හදාගන්න. මොකක් හදාගන්නද? හිත හදාගන්න. අයිත් යන්න එපා අර වගේ තැන් වලට. අපරාධ මේ මනුස්ස ජීවිතේ. එනවාට ඔබ පොළඹවන්න මේ ලෝකේ සත්‍ය උපදින කාලේට සත්‍ය විතරක් නෙවෙයි ඉන්නේ. සත්‍යයේ නාමයෙන් බොරු දේවලුත් එනවා. ඒක ගෞතම බුදුහාමුදුරුවෝ පහළ වෙන කාලෙත් එහෙමයි, අදත් එහෙමයි. සත්‍ය උපදිනකොටම ඒකේ ඩුප්ලිකේට් එකක් උපදිනවා. දැන් අපි දන්නවා ඉන්දියාවේ නම් සංදිසුදා ගහනකොටම ඒකේ ඩුප්ලිකේට් එකක් දෙකම හොයන්න බෑ ලේසි පොරකට අරගෙන. නේ? එහෙම තමයි. අර වැඩිය විකිරෙන්නේ මොකද්ද? ඩුප්ලිකේට් එක. ඇයි ඒ මෝඩෝ වැඩි හින්දා. පැක් එක වගේ, ක්‍රීම් එක වගේ අරක එහෙම තමයි. හොඳ රත්තරන් එනකොට බාල රත්තරනුත් ගල් පිළිම එනකොට ඒ වගේම බොල් පිළිමත් ඒකත් එහෙම තමයි. ලෝකේ හැමදාම එහෙමයි. හොඳ මීටරයක් තියෙන්න ඕන. මොකද්ද වෙන්නේ? හරිම දේ හොයාගන්න. මොන දේ හොයාගන්නද? හරිම දේ හොයාගන්න. හරිම දේ තේරුම් ගන්න. හරිම දේ හිත අවබෝධ කරගන්න. හිත හදාගන්න. එතකොට මේ ලංකාවේ සරණමය යුගයක්. දැන් මම මේක කිව්වොත් නැති වුණොත් නිකන් මං ගැනම විතරක් කිව්ව වෙනවා. එහෙම නෙවෙයි. මේ කාලයේ දේශකයාණන් වහන්සේලා මොකද වෙන්නේ? නිවන් මාර්ග ගැන පැහැදිලි කරනවා. ඒක ඒගොල්ලෝ කියන ඒවා මම අහනවා. අහන නිසා මට තේරෙනවා ඒවයි වරදක් නැහැ. යම් කිසි සම්මුති වචන වල වැරදි තියෙන්න පුළුවන්. ඉතින් සම්මුතිය හැමෝම ওই අභිධර්ම පොත්පත් කියවලා නැහැනේ. ඒක ප්‍රශ්නයක් නෙවෙයි. නමුත් ඒ අය නිවන් මාර්ග කියනවා. එතකොට ඔබට තියෙන පාඩුව ඒව ශ්‍රවණය කරගෙන කාටවත් බැඳෙන්නේ නැතුව කවුරුවත් ඔලුඩ තියාගන්න නැතුව මොකක් කරන්නද?
ඔබේ ගමන යන්න හිත හදාගන්න. දැන් මම මේ සති 50ක් ඉගෙනුවයි කියලා මාව ඔලුවට තියාගෙන වැඩක් නැහැ. එහෙම මොකද මම බොහොම නිදහසේ සරලව ජීවත් වෙන කෙනෙක්. ඒතකොට ඔබ හිතන සම්මුති රාමුව තුළ මම කොහොමත්ම නැහැ. ඒ නිසා කවුරුත් ඔලුවට තියාගන්න එපා. පාඩුවේ තේරුම් අරගෙන මේ හරි දෙයක් කියලා ඒක ඉවරයක් වෙනකම්ම කරගන්න. ඒක ඉවරයක් වෙනකම්ම කරගන්න. කරගත්තට පස්සේ Tamanට විශාල සැනසීමක් පොත්පත් වලින් ගත් එකක් නෙවෙයි. පිළිම වැඳලා ගත් එකක් නෙවෙයි. Tamanගේ හදවතට සැනසීමක් තියෙනවා. දැන් මම ඉන්නේ වගේ. මං වගේ ඉන්නේ. හදවතට සැනසීමක් තියෙනවා. එතකොට මේ යුගයේදී ඔබට දැන් අපි දැන් කො සමන්ත භද්‍ර හාමුදුරුවෝ ගැන. උන්වහන්සේ නම් භාවනාව මේව කරන්නේ නමුත් උන්වහන්සේටත් ඉදිරියට භාවනාවට එන්න වෙනවා. මොකද ඒ තුල සතිය බොහොම ඉක්මනට පිහිටනවා. උන්වහන්සේගේ දේශනා අහලත් මේ සත්‍ය අවබෝධ කරගෙන ඉන්නවා. එමය මට හම්බ වෙලා තියෙන එකයි මම කියන්නේ. ඒව අහන්න. අහලා අර සිය පුරුදු කරගන්න නැtei කියන තැනට යන්න එපා. ඒකත් කරගන්න. මොකද ඒක තුල ඉක්මනට එන්න පුළුවන්. මොකද මේ දේශනාවල තියෙන මේ මායාවෙන් නිදහස් වීම ගැන උන්වහන්සේ දේශනා කරනවා. මම ඒවා කීපයක් අහලා තියෙනවා. ඊට පස්සේ ඉන්නවා අපේ ලංකාවේ දැනට ඒ පිළිබඳව මම දන්නේ නැතුව ඇති. දන්න අය ගැන තමයි මම මේ කියන්නේ. එතකොට ඔය ඉන්නවා කවුද ආයතන 6 ගැනම නිතර කියන්නේ සුදස්සන හාමුදුරුවෝ. උන්වහන්සේත් ඒ පැත්ත කියන්න උත්සාහ කරනවා. ඒක තවත් සම්මාදිටියට තවත් ආකාරයක්. ඒ දේශනා නිදහස යහන්න. තව එතනින් ගියාට පස්සේ මීත්‍රිකල ධම්මජීව හාමුදුරුවෝ උන්වහන්සේ ගැන කියන්න ඕන. උන්වහන්සේගේට තියෙන ඥාණය තියෙන කෙනෙක් මං හිතන්නේ ලංකාවේ මේ කාලේ ඉන්නවයි කියලා. හේතුව උන්වහන්සේගේ දැනුම පරාසය වැඩි. අපිට වඩා සෑහෙන්න වැඩි. ලෝකයේ පිළිබඳව ගවේෂණය කරලා පොත්පත් කියවලා භාවනාමය දැනුම ඒ වගේ කල්යාණ මිත්‍රය අසුරු කළා. දැන් වයසට ගිහිල්ලා ඒ අත්දැකීම් එක සෑහෙන්න ඒ කියන්නේ යම් ප්‍රශ්නයකට සෑහෙන්න සාධාරණ පිළිතුරක් දෙන්න පුළුවන් කෙනෙක් ලෝකේ ඉන්නේ. ඉතින් ඒ නිසා ඒ දේශනා ඉන්ටර්නෙට් වල තියෙනවා. YouTube වල තියෙනවා අහන්න. ඉතින් උන්වහන්සේලා අපි වගේ මිනිස්සුත් එක්ක එච්චරම නෑ. ඒලෝ දේශනා කොළඹ පවත්වනවා. ඒ වුණාම මේ වගේ දෙයකට යන්න. ගිහිල්ලා මේ සිතුවිලි දිහා බලනවා නම් එහෙමයි ආනාපාන නම් එහෙමයි. දැන් ගිහිල්ලා ප්‍රශ්න හදන්න එපා. මෙන්න උන්වහන්සේම මේක කිව්වා. මේ මිනිස්සු කියන්නේ හද්ද මෝඩයෝ. හද්ද මෝඩයෝ කියන්නේ මොකක් හරි කිව්වම මේකම මෙහෙම කිව්ව මේක වැරදිනේ. එකක්වත් වැරදි නෑ. සම්මා දිට්ඨියට එන ආකාර කීයක් තියෙනවද? 16ක් තියෙනවා. ඉතින් තව ක්‍රමයක් අහනකොට අනික් ක්‍රමේ ප්‍රතික්ෂේප කරන්න එපා. ඒ නිසා ඒවට සමහිතක් හදාගෙන ඉවරලා ඒව අහලා තමන් මේ සිහිය අපුරුදු කර මේ ඔක්කොම කොහෙන් ඉගෙන ගත්තත් අවසානයේ සංඥා ටිකේ ඇති වැඩක් නැහැ. මොකේ ඇති වැඩක් නැද්ද? දැන් මම මේ උගන්වපු සංඥාවල කිසිම වැඩක් නැහැ. වැදගත් වෙන්නේ මොකද්ද? මම නැති ඉන්න තැන ඉඳලා මම නැති තැන දක්වා යන ගමනයි වැදගත්. සංඥා කරන්නේ විටින් විට ඔබට මේ වැටෙන මාර්ගයේ මෙතෙන්ට යන හෙල්ප් එකක් දෙන එක විතරයි. ওই ත්‍රිපිටක පොත් ඔක්කොම තියෙන්නේ එච්චරයි. වෙන මොකුත් නැහැ. අටුවා ටීකා ටිප්පණි ගත්තත් එච්චරයි. ඒ නිසා එහෙම ඒවා පරිහරණය කරන බොහොම නිදහසේ මේ කාලේ යන්න. හැබැයි එක විට 3-4ක් කර භාවනා ක්‍රම නම් 3-4ක් කරන්න එපා. ඒක නිකන් ඔරු 5ක විතර අත් එක ඔරුවක දාලා කකුල තා ඔරුවක දාලා ඔළුව තා ඔරුවක දාලා උනා සදාකාලික අනාථයෙක්. සදාකාලික අනාථයෙක් වෙන්න එපා. එකක් කරන්න, එක දෙයක් කරන්න. මොකද මිනිස්යන්ට එක දෙයක් කරන්න හැකියාවක් තියෙන්න ඕනේ. එකක් දෙයක් මත සිය ගොඩ කාලයක් පුරුදු කරන ගම මේ දේශනා අහන්න. මොනව අහන්නද? දේශනා අහන්න. ඒකට කියන්නේ මෙහෙමයි. මේ ළඟදි කතා කළා ඊශ්‍රායල් වලින් ඊයේ කතා කර එක්කෙනේ. එයා අවුරුදු 4ක් තිස්සේම එකතරා ස්වාමීන් වහන්සේ නමගේ දේශනා අහලා. එයාට හොඳට දහම ගැන වැටහීමක් තිබිලා තියෙනවා. නමුත් එයා වෙන කිසිම කෙනෙකුගේ දේශනාවක් අහලා නැහැ. ඒ හාමුදුරුවන්ගම විතරයි. ඒ අවුරුදු 4 තුල එයා හොඳයි එක පැත්තකින්. එක දෙයක් මත දිගටම ගිහිල්ලා වෙන අහලා නැහැ. එයාට මේ දහම ගැන වැටිච්ච සමහර මෝරච්ච පොල් තියෙනවනේ මෝරච්ච පොල්. ඒත් වැටෙන්නේ නැහැ. ඒ කියන්නේ සමහර ඉන්න දහම ගැන දන්න හොඳට ඒත් ගැලවිලා වැටෙන්නේ නැහැ. සමහර බාලපොල් ටකාස් ගාලා අර මොකද තැයනු රියනු කියන එකෙන් ගැලවිලා බිමට වැටෙනවා. අරක ගැටෙන්නේ අරක ඇට කුණා වෙලා ඒත් තියෙනවා. මේක වඩා වටිනම නිදහස් වෙලා යන තැනනේ. ඉතින් අර ඔක්කොම ධර්ම දැනගෙන සංඥා දැනගෙන ඉන්නවා. ඉතින් එයාත් ඒ වගේ කෙනෙක් තමයි. ඉතින් එයා ඊට පස්සේ Facebook එකේ දැකලා මගේ බ්‍රිස්බේන් වල කරපු පුංචි දේශනාවක් අහලා. ඒක තමයි එයා මෙතන අත්දැකපු වෙලාව. ඒ අරහාමුදුරු වැරදි නෑ. සියල්ල සිහිනයක් මායාවක් කියලා ඔක්කොම තේරුම් අරගෙන එයා ඉඳලා තියෙන්නේ. හැබැයි එයා දැඩි මතයක ඉඳලා තියෙන මොකද්ද? මම වෙන කෙනෙක් එකක් නම් අහන්නේ
නෑ කියලා. ඒ මතය ඒක දෘෂ්ටියක්. ඒක මොකද්ද? ඒ දෘෂ්ටියේ පොල් ගෙඩිය එල්ලිලා තියෙන්නේ. එයා මේක අහපු ගමම මම කියනවා ජීවිතේ සියල්ලම සිතුවිල්ලක් විතරයි කියලා. ඒක ඇහෙනු තනින් එයා සම්පූර්ණ නිදහස දැක ගන්නවා. දැන ගන්නවා. මම නැති කියලා අවබෝධ කර ගන්නවා. එතකොට එයාට මේ අරුදු හතර තුල අහපු කිසිම වෙලක් නැහැ. නමුත් එයාගේ තියෙන වරදක් මොකද්ද? දෘෂ්ටි ගතික වෙලා. මොන ගතික වෙලාද? දෘෂ්ටි ගතික වෙලා. මේ නිවන් මාගේ යනකොට තියෙන භයානකම දේ තමයි මොකද්ද? දෘෂ්ටි ගතික වීම. යම දෘෂ්ටියක හිර කරනවා හිත ගිහිල්ලා. යම් දෘෂ්ටියක හිර කරාම ඉවරයි. හිර කරන්න එපා. يعني කෙනෙක්ට උදව් කරන එක ප්‍රශ්නයක් නෙවෙයි. දෘෂ්ටි ගතික වෙන්න එපා. මට මෙහෙම විතරයි නිවන් දකින්න පුළුවන් මෙහෙමයි මම කරන්න ඕනේ කියලා එහෙම අදහස් දාන්න එපා. දෘෂ්ටි ඔක්කොම ගැලවිලා යන අවස්ථාව තමයි මෙතන. මේ දෘෂ්ටි කියන්නේ හිතට පුදුම බර දෙයක්. මොන දෙයක්ද? මහා බරයි මේ දෘෂ්ටි ගතික වුණාම හිත. දැන් අපි කියමු ජීවිතේ දාගෙන ඉන්නවා කෙනෙක් මොකද්ද? බොන්න එපා කියලා දාගෙන ඉන්නවා කියමු. බොන්න එපා කියලා දාගෙන ඉන්නවා. හදිස්සියෙන් හරි පෙවුනොත්. හදිස්සියෙන් හරි පෙවුනොත් උන්ද ඉවරයි. අර එපා කියලා දරාගෙන ඉන්න එකත් බරක්. පෙවුනොත් ඊටත් වඩා එහෙම නෙමෙයි. සිල් රකින්න, නිදහසේ ඉන්න. කොහොම ඉන්නද? සිල් පදයකටවත් දෘෂ්ටිගතික වෙන්න එපා. මොකද දෘෂ්ටිගතික වෙච්ච හිතකට විමුක්තිය කරා යන්න දෘෂ්ටිය ලොකු බාධා. එයාට තියෙච්ච පළවෙනි දේ මගේ ධර්ම ශ්‍රවණය කරන එක නෙමෙයි. මොකද අර එයාගේ දෘෂ්ටිය කැඩෙනවා අර කහෙනකොට. ඒ දෘෂ්ටිය ගැලවෙනකොට තමයි එයාට අවබෝධ වෙන්නේ. එනිසා මම කිව්වේ මේ අවසාන දවසේ මේ කාලේ මේ නිවන් මඟ ගැන කියන අය ඉන්නවා. තව මම නොකියපු නම් කියපු අයත් ඇති. ඒව පිළිබඳ මේ එකපාරට කවුරු හරි දැන් ඔබ ධර්මයේ දැක්කයි කිව්වොත් මම කිව්වත් පිළිගන්න එපා. ඇයි පිළිගන්න එපා කියන්නේ? වටින්නේ මොන හිත අටලෝ දහමට කම්පාන වෙන හිත සේලෝ යතෝ ඒක ගන්නෝ වාතේනස මීරති. මේ හිත ගල් පර්වතයක් වගේ එන ප්‍රශ්නවලදී සැලෙන්නේ නැති ඒ හිත විතරයි වටින්නේ. අනිත් කිසිම එකක් එච්චර වටින්නේ කිසිම එකක් වටින්නේ නැහැ. ඉතින් ඔය සමහර තැන් වලට ඔබට මෙහෙම කිව්වම ඔබ සමහර තැන් වලට යනවා. ගියාට පස්සේ තියෙනවා මේ නිකන් ඔටෝ ඉක්මනට අවබෝධ කරලා දෙන ඒවා නෑ. ඇත්තෙත් නෑ. එහෙම තියෙනවා. එහෙම තැන් තියෙනවා. ඒතර අපි ඒවයි නම් කියන්න ඕනේ නැහැ. ඒ වගේ තැන් වලට ගියාට පස්සේ නිකන් රැවටුනොත් අයිත් ජීවිත කාලෙම ඉවරයි. ඊළඟ හොඳම දේ තමයි කවුරු හරි කිව්වත් පිළිගන්න එපා. තමන් බලන්න හිත අටලෝ දහමට කම්පා වෙන ගතිය අඩුයිද? වැඩිද? ඒ දැන් අටලෝ හිත යනවද මේ ශක්තිමත් වෙවි යනවද? එහෙම බලාගත්තම ඇති. නැත්තම් මම කිව්වත් පිළිගන්න එපා. මොකද මේ යුගයේ ඩුප්ලිකේට් දෙන තැන් ගොඩාක් වැඩි. හැබැයි ඒව දුන්නට ඒකාන්ත දෙයක් සිද්ධ වෙනවා. මේ ධහම අවබෝධ කරන්න පුළුවන්. ඒක මතක තියාගන්න. එනිසා ඒ දහම් පරිසරයක ඔබ මේ කාලේ ජීවත් වෙනවා. ඔබ වාසනාවන්ත යුගයක්. මීට අවුරුදු 10කට කලින් ඉතිහාසය ගත්තොත් එහෙම එකක් තිබුණේ නැහැ. දැන් මහමෙවුනා වගේ තැන් ගත්තොත් හොඳ පරිසරයක් සප වෙනවා මේ සද්දාවට එන්න. ආවට එතනින් එහාට දෘෂ්ටිගතික වෙනවා. ඒගොල්ලෝ ලොකු සේවයක් කරන්නේ සාසනික වශයෙන් ලාංකික වශයෙන්. ඒක මොකද ඒක අපිට කරන්න බෑ මේ සේවය. බොහෝම මිනිස්සු සද්දාවට ගන්න බුදුන් වහන්සේ කෙරෙහි පහදවනවා. ඊට පස්සේ යම් දෘෂ්ටියක හිර වෙලා ඉන්නවා. ඒගොල්ලොත් ඒ දෘෂ්ටිය ලියා ගත්තොත් ඒගොල්ලොත් ඉක්මනට හිත නිදහස් වෙලා යනවා. නිසා මේ යුගයේ එක එකනා ගත්තොත් පෞද්ගලිකව එක එක හාමුදුරුවෝ ගත්තොත් ගිහි අය ගත්තොත් විශේෂයෙන්ම අජන්ත මහත්තයා. එතුමා මේ අභිධර්මයේ පැත්තේ මේ පැත්තෙම එල්ලි යනවා. ඒකත් හොඳයි. ඒකෙන් ගොඩාක් අයට යම් දැනුමක් එනවා. එතුමා නිසා තමයි මටත් මේ අභිධර්මය උගන්වන්න ලැබුණේ. නැත්නම් මම කවදාවත් මේක ඉගෙන ගන්න එකක් නැහැ. නමුත් මම මේක ඉගෙන ගත්ත කියලා ඒක ගැන ලොකුවට මං හිතන්නේ නැහැ. මොකද කොච්චර ඉගෙන ගත්තත් ඒක නිර්වාණය නොවන නිසා. ඒක සත්‍ය අවබෝධය. ඒක ඉගෙන ගන්න ලැබීම වාසනාවක් එතුමාගෙන්. මොකද ඒ නිසා බොහෝ අයට මේක කියා දෙන්න පාරක් හදා ගන්න පුළුවන් වුණා. නමුත් නැත්තම් මම මේක මේ සත්‍ය අවබෝධ කරන්න පුළුවන් කියලා දන්නේ මීට අවුරුදු 8කටත් කලින්. 8කලත් කලින් මම තේරුම් අරගෙන ඉවරයි මේ සත්‍ය අවබෝධ කරන්න පුළුවන් කියලා. ඒ කියන්නේ මට අවුරුදු 20ක් වෙනකොට මම දැනගත්ත මේ ධර්ම අවබෝධ කරන්න පුළුවන් කියලා. එක්තරා දවසක රාත්‍රියක. එතනින් පස්සේ මම හෙව්වා මේක මේ විදියක් මොකද්ද මේ බුදුහාමුදුරුවෝ කිව්ව ඒව හොය ගලප හෙව්වා අවුරුදු ගාණක්. ඒතර මේ පණිවිඩය කියාගන්න, පණිවිඩය තේරුම් කරගන්න ලේසිම උනේ මේ අජන්ත මහත්තයා උගන්වපු අභිධර්මය. ඒ බොහෝ අයට මේ පණිවිඩය කියා දෙන්න ලේසි. ඉතින් එතුමා තාමත් කියා දීගෙන යනවා. ඒක හොඳ කාලයක්. ඒ කාලේ ප්‍රයෝජන ගන්න. කවදාවත් මේ ඔබ ඉන්නේ අවාසනාවන්ත යුගයක මිනිසු කියාවි ඉස්සර කාලේ හොඳයි. දැන් කාලේ හොඳ නැහැ. මම නම් එහෙම කියන්නේ නැහැ.
නුවර යුගයේ හොඳ අනුරාධපුර යුගය මම කියන්නේ මේ යුගයේ තමයි හොඳම යුගය. මොකද ඒ කියන්නේ මොකද ඒ කාලේ මාධ්‍ය තිබුණේ නැහැ. මාධ්‍ය තිබුණේ නැහැ. ඉතින් ළමයි දූෂණය කරත් ඒක පත්තරයට එන්න ක්‍රමයක් තිබුණේ නැහැ. දැන් සංඛ්‍යා දත්ත වැඩි. ඒ දත්ත වලට සාපේක්ෂව මිනිස්සු නරකයි. ඒකට අපිට ඒක පිළිගන්න බෑ. හොඳ මිනිස්සු මේ ලෝකේ ගොඩාරියා ඉන්න මේ එක්කෙනෙක් දෙන්නේ 3-4 දෙනෙක් කරන වැරදි වලට මේ ලෝකයා නරකයි කියලා කියන්න බෑ. විශේෂයෙන්ම මේ ලෝකේ තවත් හොඳ කරන්න පුළුවන් මේ මාධ්‍යකාරයෝ ටිකගේ ඔක්කොගේම අත්කට ගැහුවා තියෙන. කටවල් ටික. මොකද වෙන වෙන ප්‍රශ්න දැන් ඕස්ට්‍රේලියාව, සිංගප්පූරුව, එදින ලෝකේ දියුණු වෙන බොහෝම රටවල් මාධ්‍ය පාලනය කරලා තියෙන්නේ. මොකද මේවා අනවශ්‍ය ලෙස දැන් කියමු ළමයේ දූෂණය කරන ඕක හැමෝම දැනගන්න ඕන කාරණයක්. නේ ඕක වැඩක් නැහැ හැමෝම දැනගන්න නැති ප්‍රශ්නයක්. කවුරු අපි කියමු මරා දැම්මයි කියලා යම් ප්‍රශ්නයකට ඕක හැමෝම දැනගන්න ඕන දෙයක්. ඒකට අදාළ නීතිය ක්‍රියාත්මක කරලා ඒ අවශ්‍ය පුනරුත්ථාපන කටයුතු කරාම ඉවරයි. ඒ නිසා ඕවා නිතරම මාධ්‍යකාරෝ 8 ප්‍රවෘත්ති වලටත් දානවා 9 ප්‍රවෘත්ති වලටත් දානවා 7:00මාරටත් දානවා මිනිස්සු හිතන මේ ලෝකේ අප්‍රසාර. ඉතින් මේ ඒගොල්ලෝ දාන්නවනේ මේ පන්ති වලට ඇවිල්ලා මිනිස්සු මෙහෙම දහම අහන් ඉන්න එක. දහම පුරුදු කරන ඒව දාන්නේ. එහෙම දැම්මොත් අවුරුද්දක් එහෙම දැම්මොත් මොකද වෙන්නේ? අනිත් මිනිස්සුත් හිතනවා අම්මෝ මෙහෙම යුගයකුත් තියෙනවා. එහෙම යුගයකුත් තියෙනවා. ඉතින් බෞද්ධ ආයක වගේ මාධ්‍යකින් මහා ලොකු වෙනසක් වෙලා නැහැ. ඒකෙන් ඉතින් අටපිරිකර පූජා ටික පෙන්නුවයි කියලා මිනිස්සුන්ගේ හිත ලොකුවට මේ වෙන්නේ. එහෙම නැහැ. දෙන්න ඕන මේ මිනිස්සු දහම පුරුදු කරන මේ සති 50ක් එක දිගට මිනිස්සුන්ට බණ අහන්න පුළුවන්. මිනිස්සු හිත හදා ගන්න මහන්සි වෙන. ඒව තමයි නිතර කියන්න ඕන. ඊළාට මේ මිනිස්සු මහා පුදුම පිංකම් කරනවා, පරිත්‍යාග කරනවා. ඒ වගේම මේ අවයව දන් දීපු හාමුදුරුවෝ විතර ලංකාවේ සෑහෙන්න ඉන්නවා. වකුගඩු දන් දීලා, ඇස් දන් දීලා ඒව කොහෙවත් කියන්නේ නැහැ. නිකං අරව දදා ප්‍රවෘත්ති වලට මේ ලෝකේ අපායක් කියනවා. අපි නම් අපායක් කියලා පිළිගන්නේ. අපි නම් හිතන්නේ මේ ලෝකේ සුන්දර යුගයක්. ඇයි ඒ? අපි නිතර ඇසුරු කරන්නේ ඒවා. බණ අහනවා, ඒ කල්යාණ මිත්‍රව ඇසුරු කරනවා, ධර්මය අහන මිනිස්සු හම්බ වෙනවා. අපිට හිතෙන්නේ මේක අපායක් කියලා. එකිනෙකාට සාපේක්ෂයි. ඒ නිසා දැන් මෙතන ඇති එහෙම මාධ්‍ය ආයතන අඳුරන ඒගොල්ලොන්ට කියන්නේ යා පාපේ කරන්න එපා. මේ ලෝකේ මිනිස්සු කොහොමවත් වැරදි කරනවා. ඒ අසරණකම නිසා. මම ඒ අසරණකම මුලින්ම පැහැදිලි කරා. මොකද මේ සංඥාවයි විඥානය අඳුර ගන්න බැරුව මිනිස්සු අසරණ වෙලා ඉන්නේ. ඒ අසරණ වෙන ඕන මිනිසෙක් අතින් වරදක් සිද්ධ වෙන්න පුළුවන්. ඕක උලුප්ප කියවන්න ඕන දෙයක්. නෙවෙයි මේ මිනිස්සයා පුනරුත්ථාපනය කරන්න යම් ක්‍රමයක් තිබුණාම ඇති එච්චරයි. ඒ නිසා ඔබ තේරුම් ගන්න ওই මාධ්‍ය ප්‍රවෘත්ති නම් කොහොම බලන්නත් එපා. බැලුවොත් තියෙන්නේ මොකද්ද? ඍණ මානසිකත්වයකට යන කාරණයක්. බලන්න මොකද්ද? අර වගේ භාවනා මධ්‍යස්ථාන මේ ලංකාවට යන්න විටින් විට ට්‍රිප් එකක් යනකොට ගිහිල්ලා බලන්න මේ මිනිස්සු වීරිය කරන්න හැටි. බලන්න විදේශ ජාතිකයෝ ඇවිල්ලා මේ සතිපට්ඨානය පුරුදු කරන්න හැටි. බලන්න ඉන්ටර්නෙට් එකට ගිහිල්ලා ඉවර එකාට්ටෝලි කියලා ඉන්නවා. ඊට පස්සේ ජපානි ඉන්නවා. එතනින් ගියාට පස්සේ මේ අරාබි රටවල් වල ඉන්නවා මේ සිය සතිපට්ඨාන. ඔයාලට ගිහිල්ලා බලන්න මේ ලෝකේ කොහොමද මේ දහම් ගුලක් වගේ නැගිටලා තියෙන්නේ කියලා. මේ මයින්ඩ්ෆුල්නස් සෙන්ටර් කියලා ගහම මේ ලෝකෙ වටේම තියෙන අන්තර්ජාල පහසුකම් දියුනේ. එතකොට අපේ මිනිස්සුන්ට ඕවා තමයි නිතර කියා දෙන්න ඕන. බලන්න හිරගෙවල් වල පවා භාවනා වැඩසටහන් පුරුදු කරන හැටි. ඉන්දියා තිහාර බන්ධනාගාරේ දින 365ම භාවනාවක් පුරුදු කරගෙන යනවා. ඕස්ට්‍රේලියාවේ බන්ධනාගාරවල දින විටින් විට මාස් පතා භාවනා වැඩසටහන් තියෙනවා. ඩෙන්මාර්ක් වල පාසල් වල ඉතින් ඒව තියෙනවා. එතකොට අපේ රටේ ඉන්න ඇමතිවරු එතනින් පස්සේ මාධ්‍ය ඒ අය මේ ඉන්න මිනිස්සුන්ගේ පුංචි ළමන්ගේ හිත් ඉන්න මිනිස්සුන්ගේ හිත් දූෂණය කළා සුන්දර මිනිස්සු ගැන පෙන්වන්න තියෙන කාලය මේ යුගයේ නැති කරනවා. ඒගොල්ලෝ ගැන පෙන්නයි මැරලා ගියාට පස්සේ. කොහොම ගියාට පස්සේද? මැරලා ගියාට පස්සේ වෙනා මෙහෙම එකෙක් හිටියයි කියලා. ඉතින් වැඩක් නැහැ. උගේ පණ ගියාට පස්සේ වැඩක් නැහැ. නේ? දැන් ওই සමන්තබද්‍ර හාමුදුරුවෝ වගේ මම නම් හිතන්නේ මේ හාමුදුරුවන්ට මාධ්‍ය පහසුකම් දෙන උන්වහන්සේගේ ඥාණය අසීමිතයි. අපි ඒකට බොරුවට මේ පාටි බර්ත්ඩේ පාටි ඕවා දාලා ගහලා වැඩක් නැහැ. උන්වහන්සේට තියෙන මහා පුදුම දැක්මක්. ඊළඟට ඔය එතනින් ගියාට සමන්ත මේ කවුද මේ මීත්‍රිකලේ ධම්මජීව හාමුදුරුවෝ උන්වහන්සේලා අපවත් වුණාට පස්සේ වැඩක් නැහැ කතා කළා. දැන් ඉන්න කාලේ ඒවා අරගෙන අන්න ඒවා මිනිස්සුන්ට දෙන්න ඕන. ඒ වගේ දුන්නම මේ මිනිස්සුන්ගේ හිත හදා ගන්න පුළුවන්. හදා ගන්න බැරි දෙයක් මාධ්‍යකාරයෝ බලන්නේ කවුරු හරි හිත හදන මිනිහෙක් හිටියා ගෑණියෙක් හරි සම්බන්ධ කරලා ඌට ගහලා ඉවරලා ඌ නැති කරලා කොහොම හරි උන්ගේ බඩගෝත්තරේ රැකගෙන යන මේ මෝඩ මිනිස්සුත් එක්ක. දේශපාලඥයෝ හදන්නෙත් ඒක. ඉතින් ඒ නිසා එහෙම රටක සුන්දර යුගයක් ඔබ නොදැනුවත්ව ක්‍රියාත්මක වෙනවා. ඒ යුගයේ දකින්න ඔබට තෙවැනි ඇසක් තියෙන්න ඕන මං කියන්නේ. මොන ඇසක් තියෙන්න ඕනද? තෙවැනි ඇසක් තියෙන මිනිසුන්ට විතරයි ඒක පේන්නේ. ඇස් දෙකක් තියෙන මොට්ටෙවන්ට පේන්නේ නැහැ. උන්ට දීලා තියෙන මාධ්‍යෙන් උන් ඒකෙන් ඇන යනවා පාටි වලදී යන ගන්නවා. මගුල් ගෙදරදී යන ගන්නවා. ඒවෙන් උන් යන ගන්නවා.
තෙවෙනි ඇසක් තියෙන මනුස්සයෙක් අන් දෙක මොට්ට වෙලා තියෙන ඇන්නට ඇනෙන්නේ. ඒ නිසා මම මේ සති 50 ඉගැන්වුවේ තෙවෙනි ඇසක් හදා ගැනීම සඳහා. මොන ඇසක් හදා ගැනීම සඳහා? මේ ඉන්න යුගයේ තෙවෙනි ඇහකින් බලන්න. කවුරුවත් කිව්වට මේ මාධ්‍යයෙන් කිව්වට පත්තරයෙන් කිව්වට ඔය එකපාර පිළිගන්න එපා. මොකද කෙනෙක් කියන දේක් ගොඩාක් පිරිසක් අහලා හදාගන්න ඉරිසියාව මිනිස්සු තුල තියෙනවා. දැන් මීට කලින් රයිට් සහෝදරයෝ අවුරුදු 200කට කලින් කිව්වා මොකද්ද? මේ ලෝකේ උඩින් ගෙනියන්න පුළුවන් දෙයක් අපි හදනවා. එතකොට මුළු ලෝකෙම කිව්වා මොකද්ද? මුළු ලෝකෙම කිව්වා මොකද්ද? ඕක නම් කවදාවත් කරන්නේ එදා රයිට්ලා රයිට් නේ. එදා රයිට්ලා රයිට් නෑ අද රයිට්. ඇයි මොකද? ඒගොල්ලෝ හදලා පෙන්නුවා එහෙම කරන්න පුළුවන්. අද ගියෝ ලක්ෂ 2ක් බර ගුවන් යානාමේ අවකාශය අරන් යනවා. ලක්ෂ 3ක් බර ඒවා අරන් යනවා. එදා ඕක කිව්වා නම් රයිට්ලා නෝ රයිට්. අද රයිට් බ්‍රදර්ස්ලා රයිට්. ඒ වගේ තමයි අද අපි කියනවා නිවන් දකින්න පුළුවන් කියලා. හිත හදන්න පුළුවන් කියලා. ඉතින් සාමාන්‍ය අරවම පෙන්වන ලෝකෙක මාධ්‍ය යුගයක් තියෙන මේ ලෝකෙක මේවා රයිට් නැති වෙන්න පුළුවන්. හැබැයි කවදක හරි ඒගොල්ලෝ කියාවි මේවා රයිට්. ඒවා රයිට්. රයිට් සහෝදරයෝ වගේ තමයි. ඉතින් ඒ නිසා ඒවා අහගන්න ලැබීම ඒවා තේරුම් ගන්න ලැබීම භාග්යක් කියලා තේරුම් ගන්න ඕන. ඊට පස්සේ දැන් මේ සති 50 තුල උගන්වපු ඒවා ගැන කාට හරි ප්‍රශ්නයක් තියෙනවනම් අහන්න. ප්‍රශ්නයක් තියෙනවද? දැන් මේ ඔබ වහන්සේ කියපු මෙන්න මේ සතිය මෙන්න මේ කියපු කාරණේ වැරදි. එහෙම ප්‍රශ්නයක් තියෙනවද? දැන් මම මේ අන්තිම වතාවේ කියපුවා වැරදි. නැත්නම් මුල් දවසේ කියපුවා වැරදි. එහෙම එකක් තියෙනවද? එහෙම එකක් තියෙනවනේ ඕන කෙනෙක්ට දැන් අහන්න. පස්සේ ගිහින් කිය ගිහිල්ලා වැඩක් නැහැ. පස්සේ පත්තර වලට ලියලා වැඩකුත් නැහැ. පස්සේ අරවට මේවට ලියලා වැඩකුත් නැහැ. අහන්න. ඒ නිසා පින්නතුනි මේ අපි හොඳ සති 50ක හොඳ ධර්ම සාකච්ඡාවක් හොඳ දහම් ඉගැන්වීමක් ගත කරා. මේකේ ප්‍රයෝජනය ඔබට ගන්න තෙවැනි ඇසක් පහල කරගෙන මේ ප්‍රබුද්ධ ජීවිතයක් ගත කරගන්න ශක්තිය, ධෛර්යය, වාසනාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමු. කිව්වා මේ පන්තිය නතර කරන්න එපයි කියලා. නමුත් යමක් පටන් ගත්ත මේක අවසානයක් තියෙනවනේ දොර මඩලා වගේ ඇදගෙන ගිහිල්ලා වැඩක් නැහැ. ඊට පස්සේ අන්තිමට එනකොට කවුරුත් බලන්නේ. එතකොට ඒ නිසා මොකද වෙන්නේ මම හිතුවා මේක මෙතනින් ඉවර කරන්න ඕන. මෙතනින් එහාට ගෙනියන්න මේ එතකොට මේ ටික හොඳටම ඇති. ඊට පස්සේ බොහෝ අය කිව්වා දැන් මම දැන් අභිධර්මයේ උගන්වපු කාලේ ඉවරයි. මම වෙන රටකට ගියොත් තමයි නැවත මේ ටික උගන්වන්නේ. නැත්නම් ආයි ලංකාවේ අයිත් හිත සිතුවිලි ඕවා ගැන අයිත් උගන්වන්න යන්නේ නැහැ. දැන් ඒවයි DVD තියෙනවා අන්තර්ජාල පහසුකම් තියෙනවා ඒවා හාමුදුරුවරුන් ගාවට ගිහිල්ලා තියෙනවා පන්සල් වලට යවලා තියෙනවා මම බලා ගන්න පුළුවන් විදේශ රටවල් වල විශේෂයෙන්ම ස්වීඩන් ඩෙන්මාර්ක් වගේ ඒවයි කතා කරලා තියෙනවා එහෙම ගියොත් ඒවයි නැවත මම මුල ඉඳලා උගන්වනවා මාසයක් විතර අනිත් මේ රටේ මේක ඇති ඊළඟට මම හිතුවේ ඕනම කෙනෙක්ට තේරුම් ගන්න පුළුවන් ඒකත් තවත් යුගයක දැන් මේ අභිධර්මයේ කියා දෙනකොට මම වෛද්‍ය සියානි අබේසූරිය මැතිණිය තමයි සම්පූර්ණම පහසුකම් සැලසුවේ. එතුමිය 14 දිනකට විතර මම 10ක් 14ක් අතර ප්‍රමාණයක් හිටියේ. එදා කවුරුවත් ඒ ආපු කිසිම කෙනෙක් පිළිගත්තේ නැහැ අභිධර්ම ඉගෙන ගන්න පුළුවන් කියලා. නමුත් එදා ඉඳලා ගත්තොත් අවුරුදු 2ක් විතර ගත වෙලා. නමුත් අද වෙනකොට ලක්ෂ සංඛ්‍යාත පිරිසක් ඉගෙනගෙන තියෙනවා. ලක්ෂ සංඛ්‍යාත පිරිසක් ඉගෙනගෙන තියෙනවා. 100ක් 200ක් විතර සතර අපායෙන් නිදහස් වෙලා තියෙනවා. 100ක් 200ක් අතර සංඛ්‍යාවක් නිදහස් වෙලා තියෙනවා. ඒ කොතෙන්ද කියලා මම ගණන් හදලා නැහැ. බොහෝ අය මම ඉන්න තැන ඉඳලා මම නැති තැනට ගියපු හැටි ඒ නිදහස භුක්ති විඳින හැටි හිත අටලෝ දහමට කම්පා වෙන ශක්තිය අඩු වෙච්ච හැටි කියලා තියෙනවා. 1000ක් 2000ක් විතර පිරිසක් මේ ධර්මයේ දැක්කේ නැතත් ජීවිතේ ඉන්න තත්ත්වයෙන් අලුත් තත්ත්වයකට පරිවර්තනය වෙලා තියෙනවා. 1000 2000ක් අතර මිනිස්සු ගත්තොත් ප්‍රශ්න වලට මුහුණ දෙන විදිහ අලුතෙන් හිතන විදිහ පරිවර්තනයක් වෙලා තියෙනවා. ඒ වගේම තවත් පිරිසක් මොකද වෙන්නේ මේ මෙහෙම දහම අවබෝධ කරන්න පුළුවන් කියලා අහගෙන තියෙනවා. එහෙම බැලුවොත් මේක ලක්ෂ ඊටසේ සාමින් වහන්සේලා ගත්තොත් ලංකාවේ 1000කට ආසන්න සංඛ්‍යාවක් මේ DVD බලනවා. 1000කට ආසන්න සංඛ්‍යාව. මෙහෙණින් වහන්සේලා ගත්තොත් ඒත් 500කට විතර ආසන්න සංඛ්‍යාවක් බලනවා. මෙහෙණින් වහන්සේලා පන්ති වලට ඇවිල්ලා 50කට ආසන්න සංඛ්‍යාවක් විතර සේරම පන්ති වල ඉගෙනගෙන තියෙනවා.
එතකොට ඒ උගන්වපු දේවල් දැන් DVD වලින් බලා ගන්න පුළුවන්. නැවතයි සැසිප් එකේ වගේ සති 50ක් නැවත ලංකාවේ කවදාවත් උගන්වන්න වෙන්නේ නැහැ. ඒක එච්චර තමයි. මොකද දැන් පාසල් වලින් ලංකාවේ පාසල් වලින් සෑහෙන ඉල්ලීමක් තියෙනවා. මේක මේ පාසලේ උගන්වන්න මාසෙට එක දවසක් ඇවිල්ලා ඉගන්නලා යන්න. ඉතින් මම ළමයින්ට තේරෙන භාෂාවේ උගන්වන්න ක්‍රමයක් හදනවා. ඒ නිසා නැවත මිනිසුත් එක්ක මේ වගේ සති 50ක් උගන්වන්න ලැබෙන්නේ මං හිතන්නේ මට මැරෙනකන් ඒක ලැබෙන්නේ නැහැ. සති 50 අභිධර්මයේ උගන්වන්න එහෙම ලැබෙන්නේ නැහැ. මේ DVD 50 තමයි ඉතුරු වෙන්නේ. නුවර පන්තියේ 50ක්ම කරනවා. තව එකෙත් 5ක් වගේ තියෙන්නේ. ඒකෙත් දේශනා නම් පටිගත කරලා තියෙන 20ක් විතර. මුල් 30 නැහැ. පටිගත කරලා නැහැ. ඊළඟට මේ අභිධර්මයේ හාට මෙහාට යන සිද්ධාන්ත වැඩිපුරම විස්තර කරේ මහරගමදී. ඒ මහරගම දේශනා අන්තර්ජාලයේ තියෙනවා. ඒකෙන් ඔබට මම මෙහි පන්ති උගන්වපු නැති අර මේ චෛතසික චිත්ත ධාරා මේ විශ්වය තුල සම්බන්ධ වෙන විදිහෙම ඉගෙන ගන්න පුළුවන්. ඒක මහරගමදී ගන්නවා. මම මේ කොටස මෙහෙදී ගන්නන්න උත්සාහ කරේ නෑ. මොකද සති 50න් ඉවර කරන්න ඕන නිසා. ඒ වගේම හිත හදා ගන්න ක්‍රමය කියා දෙන්න ඕන නිසා ඒ කාලේ සම්පූර්ණයෙන්ම ඒට යොදාගත්තා. මේ ධම්මපදයේ ඇසුරෙන් පහදා ගමනිමු අපි නිවන් මාර්ග කියන එක වෙනමම ක්‍රමයක්. ලංකාවේ කවුරුත් විස්තර කරපො නැති. මම හිතන්නේ මම තාම දැකලා නැහැ පොතපත එහෙම විස්තරේ මම තේරුම් අරගෙන ඉවරයි. උගන්වන්න ඕන මේ විදියට. ඊළඟට සෙන් කතා විස්තර කරා. සෙන් කතා නම් 10ක් විතර විස්තර කරලා තියෙන ප ဋ ාණේ. මෙහෙත් විස්තර කරනවා. පඬිත වෙලා ඔහෙලා කැපවීම කරේ නැති නිසා මම ඒක අත්හැරලා දැම්මා. ඉතින් ඒ සෙන් කතා විස්තර කරා. ඒ වගේම ධම්මපදයේ ඇසුරෙන් මේ හිත හිස් කරගන්න විදිය සංඥාව ගෙවා දමන විදියක් කියලා දෙනවා. ඒක බොහොම උත්සාහ කරනවා මම මේ ක්‍රමය කියලා දෙන්න. ඒක තුල අහගෙන ඉන්න ගමන් බොහෝ අයට හිත නිවිලා යන්න පුළුවන්. මොකද මේ ධම්මපදයේ බුදුහාමුදුරු කෙටියෙන් අපිට අවශ්‍ය විස්තරය කියලා තියෙනවා. ඒක විස්තර කරලා ගත්තට පස්සේ හිත නිවෙන විදියට දේශනා කරන්න පුළුවන්. ඉතින් ඒ සඳහා මේ පින්නතුන්ට ওই දැන් කොළල හම්බ වෙලා තියෙනවා. ඒකට මේ අභිධර්ම ඉගෙන ගැනීම අනිවාර්ය නැහැ. මේ වචන ඒවැදි හමු වෙන්නේ බොහොම අඩුවෙන් අල්ප වශයෙන් භාවිතා වෙන්නේ. ඒවට ඒ ධම්මපද විස්තර වලට සම්පූර්ණ භාවිතා වෙන්නේ ස්වභාව දහම. ඒ වගේම සමහර බුදුන් වහන්සේගේ දේශනා, සමහර මේ ලෝකේ භාවිතා කරපු දාර්ශනිකයන්ගේ වචන, ඒ හරහා මේ හිත නිවා ගන්න මේ ලෝකේ උගන්වපු විදිය. ඒ සඳහා මේ පින්නතුන්ට දැනුව අපි දැන් ගිය පාර ගත්තොත් මේ පන්ති ආරම්භ කරේ මෙහෙමයි. කොහමද මේ මුදිතා පුස්වැල්ල මහත්මිය මේ කොළ හදාගෙන ගිහිල්ලා ඒගොල්ලෝ බෙදුවා. පාරවල් ගානේ බෙදලා. එහෙම තමයි මේ සැසිප් එකට කට්ටිය ආවේ. එහෙම ගිහිල්ලා ඔබට කොළ හම්බුනේ. දැන් එහෙම බෙදන්න යන්න ඕනේ. ඔබට පුළුවන් ඒ කැපවීම කරන්න අනිත් අය දැනුවත් කරන්න. මයි පළවෙනිද තමයි ආරම්භ වෙන්නේ මේ වෙලාවටම. මේ කොළ 5ක් දුන්නා 4 දිනකට බෙදන්න පුළුවන්. ඒගොල්ලෝ එන නේන එක අපිට අදාළ නැහැ. ඒක අපේ කාර්යය. අපි උත්සාහ කරනවා කෙනෙක්ට මේ දහම තවත් විදියකට ජීවිතේට යවන්න උත්සාහ කරන්න. ඒක සඳහා ඔබට පුළුවන් ඒ අයට එන්න මාර්ගය කියා දෙන්න මට පුළුවන් උගන්වන්න. එච්චරයි. හැබැයි ඔබ 100කට කියලා එක්කෙනෙක් ආවත් කමක් නැහැ. ඒ කෙනා වෙනුවෙන් 100 දෙනෙක්ට කියලා හරියා හොයාගන්න එක වටිනවා. මොකද මේ ඔබ මතක තියාගන්න මේ දහම මිනිස්සේ තේරුම් ගත්තේ නැතුනොත් මේ ලෝකේ ඔව් හැමදාම අසරණයෙක් ලෙසයි මැරිලා යන්නේ. අසරණයෙක් ලෙසයි මැරිලා. මේ ලෝකේ මේ දහම උගන්වන විවිධ සම්ප්‍රදායන් තියෙනවා. ඒ සම්ප්‍රදායන් එකකට හරි මිනිස්සෙට හම්බ වුණේ නැත්තම් ඔහු අසරණයෙක් ලෙස මිය යනවා. ඒ නිසා අපි ලංකාවේ ඉන්න මිනිස්සුන්ට ඔබට පැහැදිලි කරලා දෙන්න පුළුවන් ඔබ අඳුරන ඔබ හිතවත් ඔබ කියන දෙයක් අහන කෙනෙක් ඉන්නවනම් මෙහෙම එන්න හිත හදා ගන්න පුළුවන් තේරුම් ගන්න පුළුවන් කියලා. ඉතින් ඒ නිසා එහෙම අනිත් අයව දැනුවත් කරන්න. දැනුවත් කරාට පස්සේ අපිට තව එක්කෙනෙක්ට හරි මේ හිත හදා ගන්න එක්කෙනෙක්ට හරි උදව් කරොත් ඒක වටිනවා. ඒ වගේ ඔබත් අනිත් අයව දැනුවත් කරන්න. සමහර මිනිස්සු හම්බ වෙනවා. එහෙම අනිත් කෙනෙක්ට උදව් කරන්න මහන්සි වෙන්නේ නැහැ. අපි අනිත් කෙනෙක්ට උදව් කරන එකපාරක් මහන්සි වෙන්න ඕන. දෙපාර තුන් පාරෙන් පස්සේ ඕනේ නැහැ. මම කියන්නේ පළවෙනි පාර දෙවෙනි පාර තුන්වෙනි පාර කියන්න ඕන මේක කරගන්න. බැරි නම් ඊට පස්සේ ඕන හතරවෙනි පාර අනයක් වෙන්න ඕනේ. තුන් පාරක් කිව්වම හොඳටම ඇති. ඉතින් තුන් පාරක් දැනුවත් කරන්න. මෙහෙම එන්න. හතරවෙනි පාර පස්සේ කවදාවත් දැනුවත් කරන්න එපා. ඒ නිසා පින්නතුනි ඔබ මේ ඉගෙනගත්ත මේ ධර්මය තවත් විදියකින් අනිත් මිනිසුන්ට යන්න කරන්න පුළුවන් හැමදේම කරන්න. මෙතන මේ පන්තියට ආපුවයි ගොඩාක් උපකාර කරලා තියෙනවා. දැන් චෛත්‍ය හදලා අභිධර්ම ඉගෙන ගන්න භාෂා 10කින් මේව කරනවා එක්කම මේ පින්නතුන් බොහෝ අය සල්ලි දීලා තියෙනවා. ඒ සල්ලි මගේ account වල තියෙනවා. තාම අර ඉංජිනේරුවන්ගේ ප්‍රමාදය නිසා තමයි හදන්න බැරි වෙලා තියෙන්නේ. එතනින් ගියාට පස්සේ මේ පිත්තල බඩු ගේනක ගොඩාක් අය ගෙනත් දීලා තියෙනවා.
ඒ නිසා ඔබට කරන්න පුළුවන් උපකාර ඔබ හැම විටම කරා භෞතික වශයෙන් මම දැක්කා. ඒ වගේම තවත් සමහර අයට මේ හිත නිවා ගන්න කියලා දෙනෝ ටිකට. ඒක ගොඩාක් වටිනවා. තව තමන්ගේ හිතවතෙට පුළුවන් විදියට කියා දෙන එක. මේ පණිවිඩය මෙහෙම කරන්න, මෙහෙම හිතන්න, මෙහෙම බනහන්න යන්න. මේ අවුරුදු කාලයක් මිනිස්සුන්ට කියනකොට හැම වෙස්සෙම කියන්නේ මරණකම් කරන්න තියෙන දෙයක් නෙවෙයි. අවුරුදු 6න් 7න් මේ වැඩේ ඉවරයි. ඒක එහෙම කාලයක අපි ඉන්නේ. ඒ නිසා ඔයගොල්ලෝ මේකට එකතු වෙන්න. ඔය නිකන් මානසික දුක් විඳ ඉන්න එපා. මානසික දුක් විඳින මිනිස්සුන්ට එහෙම කියලා පිට වෙන්න පුළුවන්. දැන් බැරි වෙලාවත් පින්නොතනි මම මේක සති 50කට කලින් ඉගැන්නුවේ නැත්තම් අද කාටවත් මේ පණිවිඩය අහන්න වෙන්නේ නැහැ. ඔබ මේ අවුරුදු එකහමාරක් ඇතුළත කාලය තුල ඔබ ගැන නොතේරුණාට ඔබේ මනස දැනුම වැඩි වුණා. මොකද්ද වැඩි වුණේ? දැනුම වැඩි වුණා. ඒ නිසා ඔබගේ හිතන පරාසය පළල් වුණා. සෑහෙන පළල්. ඔබට ඒක තේරෙන්නේ නැහැ. ඔබ නිකන් අර බින්කුණ්ඩෙක් වගේ හිටියනම් මේ වල විතරයි ලෝකේ තියෙන්නේ කියලා අර ඔඩට අරගෙන පෙන්නුව නෑ. තා වලවල් තියෙන, වෙලවල් තියෙන, මහා මුහුදවල් තියෙන. මේවා පීනලා ඵලයන් ඕක විතරයි නේ වතුර තියෙන්නේ කියලා. ඒ හිත පළල් කරා. මේ දැනුමක් කරා පළල් කරලා පෙන්නුවා. නේ? නැත්තම් ගෙම්බ හිතන්නේ වලේ ඉඳගෙන හැමදාම මේ වල විතරයි මේ ලෝකේ තියෙන හොඳම වලේ කියලා හිතාගෙන. ලංකාවේ මිනිස්සු ගොඩාක් අය එහෙමයි. මේ ලෝකේ තියෙන හොඳම වලේ කියලා හිතාගෙන ඉන්න නෑ. පොඩ්ඩක් එළියට බහලා බලන්න ඕන. බැලුවම තමයි මුහුදු තියෙනවා, ගංගාවල් තියෙනවා, මහා රමණීය භූමි තියෙනවනේ. ඒවට යන නිසා ඒ වගේ මේ ලෝකයක් ඔබට නොදකින පැත්තක් දකින්න ඔබේ හිත පළල් කරා. දැනුමෙන් ඕක ඊටත් එහාට මට කරන්න තිබුණා. නමුත් මම ඒ දැනුම යම් තැනකදී සීමා කරා. සීමා කරේ දැනුමෙන් දැන් පළල් වෙච්ච ප්‍රමාණය ඇති. දැන් ඕන මොකද්ද? නිවි යන ප්‍රමාණය. හිත නිවා ගන්න ප්‍රමාණය වැදගත්. ඉතින් ඒ නිසා අනිත් අයව දැනුවත් කරන්න මේ තාක්කල් අවුරුදු එකහමාරක් තිස්සේ ආපු ඔබ මට උපකාරයක් කරා. ඒයි මට කරපු මට මේ කියන්න මේ අවස්ථාවක් හදලා දුන්නා. අපි මම මේක වේදිකාවක් හොය හිටිය අවුරුදු 8කට කලින් ඉඳලා. මේක කියන්න මිනිස්සුන්ට මේක අවබෝධ කරගන්න පුළුවන් කියලා. ඒක වේදිකාවක් නිර්මාණය කරා. දැන් මෙතෙන්ට ඔබට එන පිරිසට වඩා මං හිතන්නේ 10 ගුණයකින් වැඩි පිරිසක් එළිය අහනවා මේ දේශනාව. ඒ හැමෝටම ඔබ උපකාර කරා. ඇයි උපකාර කරේ? ඔබ මෙතෙන්ට ආවේ නැත්තම් මම කවදාවත් මේ පොතක් අරගෙන මම බලලා පාඩම් කරලා එන්නේ නැහැ. ඒ වෙලෙට තමයි මම ඒක කියන්නේ. તો ඔබ ඒක ආවේ නැත්තම් මට ඒක කියන්න හිතෙන්නේ නැහැ. ඒ නිසා පින්නතර ඔබ බොහෝ අයට ලොකු උපකාරයක් මේ අවුරුදු එකමාරක් තිස්සේ කළා තියෙනවා. ඒකත් ලොකු දෙයක්. ඒ නිසා පින්නතුනි අපි සමස්තයක් වශයෙන් මේ අවුරුදු එකමාර ගැන ප්‍රත්‍යවේක්ෂාවක් කරොත් බොහෝ අයට හිත හදාගෙන මට මගේ ඊමේල් ලිපිනය දුන්නොත් බලා ගන්න පුළුවන්. කොච්චර මිනිස්සු මේ සැනසීම හොයාගත්ත හැටි කියනවද කියලා. මම එකක් කියන්නම්. එක අම්මා කෙනෙක් වුණා එයා හිත හදාගත්ත විදිය. මොකද්ද? එයාගේ මහත්ය විශාල ප්‍රශ්නයක්. එයාට ගහලා පුච්චලා එතනින් ගියාට පස්සේ වෙන සම්බන්ධතා එයාගේ ඇස් ඉදිරියේ ඇති කරගෙන. නමුත් අද එයා මේ බණ අහලා එයාගේ අත් දෙකෙන් කිසිම වෛරයක් නැතුව උපස්ථාන කරන්න හිත හදාගෙන. ඒක හරි පුදුම දෙයක්. එයා මට පැහැදිලිවම කිව්වා ඔබ වහන්සේ මේ දේශනා අහලා තමයි මම හිතුවේ මගේ මහත්තයා තමයි මගේ බුදුවරයා කියලායි. එයා මට ගැහුවේ නැත්තම් මාව පිච්චුවේ නැත්තම් මගේ ඇස් ඉදිරියේව පෙන්නුවේ නැත්තම් මට කවදාවත් මේ බණ අහන්න හිතෙන්නේ නැහැ. කවදාවත් නිවන් දකින්න හිතෙන්නේ. ඒතර ඇයට ලොකුම උපකාරය කළා තියෙන්නේ මම නෙවෙයි කවුද? ඔහු මම මේ පණිවිඩය ඇයට කිව්වා. ඒක දවසක උගන්වන්නදී ඇය තේරුම් අරගෙන. ඉතින් එහෙම හිත හදාගත්ත මිනිස්සු හමු වෙලා තියෙනවා. ඉතින් මේ සැසිප් එකේ කරපු දේශන අහලා ඒ වගේ කතාන්දර වශයෙන් කිව්වොත් මිනිස්සු හිත හදාගත හිත తాවකාලිකව නිවාගත්ත හැටි කියන ඒවා පොත් ගාණක් ලියලා පබ්ලිසිටි එකක් ගන්න තිබුණේ ඒව එකතු කරලා. නමුත් මට දැන් පබ්ලිසිටි එක ඇති. ඒ නිසා මම දැන් ඒව ලියන්න යන්නේ. ඒව ආවට පස්සේ බලනවා ඩිලීට් කරලා දානවා එච්චරයි. මිනිස්සු ඒ නිසා මේ දහමේ ප්‍රයෝජන ලැබිලා තිනවා. මෙතන එන අයත් ගොඩාක් විටින් විට ආපු අය මේක දන්නේ නැහැ. ඒක දාන්න මේ දිගටම ආපු කෙනෙක් තමයි මේ හිත විස්තර වුණාය හිත ටික ටික හැදුණාය කියලා. විටින් විට ආපු අය නිකන් අඹ කාලා ගියා වගේ. අඹ එන කාලේ විතරයි අඹ රහ අනික් කාලේට අඹ රහ. ඒ නිසා පින්නතුනි ඔබගේ හිතේ බුදුන් වහන්සේගේ පණිවිඩය ස්ථාපනය කරා. ඒක ආගම්වාදයෙන්, ජාතිවාදයෙන්, වර්ගවාදයෙන් පටු සීමාවෙන් ඔබට ගෙනිච්චා. විශ්ව සත්‍යතාවයක් ගෙනිච්ච ඔබට ඒ ධර්මය අවබෝධ කරගන්න ශක්තිය, ධෛර්යය, වාසනාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අවීචේ වඩා ක්‍රීඩා භවග්‍රේ දක්වා මේ පින් අනුමෝදන් වෙන කැමති සියලු සත්වයෝ මේ පින් අනුමෝදන් වේවා කියලා සාදුකාරයක් පවත්වනවා. ඒ වගේම 20 ඉඳලා 25 වෙනකන් ගාල්ලේ දින 5ක භාවනා වැඩසටහනක් සම්මත කරගෙන තියෙනවා.
ඊට සහභාගී වෙන්න ඕනේ මුදිසා පුස්සල්ල මහත්මියට ඒව දැනුම් දෙන්න. නැත්නම් වෛද්‍ය සියානි අබේසූරිය මැතිණියට ඒ අයට දැනුම් දෙන්න. ඒ වගේම විශේෂ නමක් මතක් කරන්න ඕන. දැන් ඔබ අද මේ විශාල පහසුකමක් යටතේ මේ ධර්ම ඉගෙන ගත්තේ. AC දාලා මම හිතා ලංකාවේ AC දාලා තියෙන හෝල් තියෙනවනම් හරි අඩුවෙන් ඇත්තේ. ඒ නිසා ඔබට එන්න ආස හිතුණා මෙතෙන්ට. ඇත්තටම මේ කැපවීම කරේ අමිත් පුස්සල්ල මහත්මයා නිසා. මොකද එතුමා බොහොම මහන්සියෙන් තමයි මේව හදලා තියෙන්නේ. අපි ඉතින් දැන් ඇසුරු කළේ ජීවිතේ දන්නවා. මේවා මේ මල්යහනාවක් මතින් රත්තරන් වගේ ගොඩ නැගිච්ච දේවල් නෙමෙයි. බොහොම දුක් විඳලා අවුරුදු ගාණක් මහන්සියලා හදපු දේවල්. බොහොම නිහතමානීව අනිත් අයගේ යහපත නිසා පරිත්‍යාග කළා. එතුමාටත් පතන්නා බෝධියකින් හිත නිවා ගන්න මේ සියලු පින් හේතු වාසනා වේවා කියලා සාදුකාරයක්. ඒ වගේම අවසාන වශයෙන් ගෞරවනීය මෑණියන් වහන්සේලාටත් ඒ වගේ මේ පින්නතුන්ටත් නම් මිය පරලෝක ගියා වූ ඥාති මිත්‍රාදීන් මේ පින් අනුමෝදන් වෙන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවනම් මේ අවුරුදු එකහමාරක් තිස්සේ රැස් කර කුසල ශක්තියින් අනුමෝදන් වෙලා ඕනොත් ඒ පතන්නා බෝධියකින් අමා මහ නිවනින් සැනසීම පිණිස මේ පින් අනුමෝදන් වේවා කියලා සාදුකාරයක් පවත්. අවසාන වශයෙන් ඔබ සියලු දෙනාටම නිදුක් නිරෝගී චිරජීවනය ලැබේවා. ආයුරාෝග්‍ය සම්පන්නිය වඩ වඩා වැඩි දියුණු වේවා. මෛත්‍රී කරුණා මුදිතා ආදී ගුණ වලින් හිත් පෙරේතිරි වේවා. කරන කෙන යහපත් කටයුතු දිනෙන් දින දියුණුවටපත් වේවා. ධාර්මික දෙවියන්ගේ රැකවරණේ ආශිර්වාදය ලැබේවා. ගෞතම බුදුන් වහන්සේ සාරා අසංකේ කල්පලක්ෂයක් මහන්සි වෙලා හොයාගත්ත මේ පණිවිඩය අවුරුදු 2600ක් ගිහිලත් අද ජීවමානව පවතිනවා. ඒ පණිවිඩය ඔබේ හදවතට ගිහිලා බුදුහාමුදුරුවෝ හිත නිවා ගත්තා වගේ උන්වහන්සේ දූපතක් හදාගත්තා වගේ මේ උගන්වන මමත් හිත බොහෝ නිවාගෙන තියෙන්නේ. ඉතින් ඔබගේ හිත නිවා ගන්න ඒ ශක්තිය, ධෛර්යය, වාසනාව ඔබට මේ ගැනීම තුලින් ලැබේවා කියලා ආශිර්වාද කරන වන්දනා කරමි. අභිවාදන සීලිස්ස නිච්ඡං වද්දාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිජ්ජතෝ සුපත් වේවා.